දැන් අපේ ගෞරවනීය නායක හඳුනන වහන්සේගෙන් අවසරයි කාරුණික පින්නතුනි අදත් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ඔන්ලයින් අභිධර්ම දේශනාවට සම්බන්ධ වෙන්න අප කෙරෙහි තාම අනුකම්පාවෙන් අපේ ගෞරවනීය සමිත නායක හඳුනන වහන්සේ අන්තර්ජාලය ඔස්සේ අපත් සමග මේ අවස්ථාවේ අපේ 15 වෙනි අභිධර්ම දේශනාව සිද්ධ කරන්නට සම්බන්ධ වෙලා සිටිනවා. ඉතින් මම මේ වෙලාවේ හැමදෙනා වෙනුවෙන් ඊටාම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ නායක හඳුනන වහන්සේට මෙතෙන් සිට මේ අභිධර්ම දේශනාව අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන හැටියට සාදු. දැන් අතිපූජනීය අපේ නායක මහින්පාණන් වහන්සේ අපේ පඬිත හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. එහෙමනම් අපි ආජීවට්ටමක සීලේ සමාදන් වෙන්න নমස්කාරය කියන්න. Sadhu 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 Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa බුද්ධං සරණං ගච්ඡාමි Buddhaṃ saranam gacchāmi ධම්මං සරණං ගච්ඡාමි Dhammam saranam gacchāmi සංඝං සරණං ගච්ඡාමි Sangham saranam gacchāmi ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි Buddhaṃ saranam gacchāmi ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි Yampi dhammam saranam gacchāmi ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි Yampi sangham saranam gacchāmi တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි Yampi buddhaṃ saranam gacchāmi တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි Yampi dhammam saranam gacchāmi တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි Yampi sangham saranam gacchāmi තිසරණ ගමනං සම්පුන්නං Mama bhante ආනාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි Pāṇātipātā veramani sikkhapadam samadhiyāmi අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි Adinādāna veramani sikkhapadam samadhiyāmi කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු Vācārā veramani sikkhapadam samadhiyāmi මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි Musāvādā veramani sikkhapadam samadhiyāmi පිසුනා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි Pisunā vācā veramani sikkhapadam samadhiyāmi පරුසා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි Parusā vācā veramani sikkhapadam samadhiyāmi සම්පප්පලාපා වීරමණී සික්ඛාපදං සමාදියාමි Sampapparāpa veramani sikkhapadam samadhiyāmi මිච්ඡා ආජීවා වීරමණී සික්ඛාපදං සමාදියාමි Micchā ājīvā veramani sikkhapadam samadhiyāmi තිසරණේන සද්ධින් ආජීවාට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදීන සම්පාදේත Sadhu sadhu sadhu
समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सम्मा सम्बुद्ध मतुलं ससद्धम्म गणोत्तमं अभिवादीय बासिसं अभिधम्मत्त संगहन्ति साधु 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 अति पूजनीय अति गौरवनीय अपि ब्राह्मणगम मुदित नायक माहिම්පාණන් වහන්සේ ඒ වගේම අපේ අති ගෞරවනීය අපේ සංකිච්ඡ පඬිත හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසර සදහැබර පින්නතුනි අපි සුපුරුදු පරිදි අද දවසෙත් අපේ අභිධර්ම වැඩසටහන ආරම්භ කරමු. අපි මේ වෙනකොට චිත්ත චෛතසික රූප නිබ්බාන කියන මේ පරමාර්ථ ධර්මයන් කතා කරන්න පටන් අරගත්තා. ඉතින් එයින් අපි චිත්ත කාණ්ඩය ආරම්භ කළා. චිත්ත කාණ්ඩේ අපි කතා කරගෙන ආවා සිත් පිළිබඳව. ඒ සිත් අපි භූමි වශයෙන් බෙදුවා හතරකට. කාමාවචර භූමිය, රූපාවචර භූමිය, අරූපාවචර භූමිය, ලෝකෝත්තර භූමිය කියලා භූමි හතරකට බෙදාගෙන එයින් කාමාවචර භූමියේ කාමාවචර සිත්, රූපාවචර භූමිය රූපාවචර සිත්, අරූපාවචර භූමිය අරූපාවචර සිත්, ලෝකෝත්තර භූමියේ ලෝකෝත්තර සිත් ආදී වශයෙන් අපි කතා කරගන්නට යෙදුණා. ඊට පස්සේ අපි කාමාවචර භූමිය, ඒ කියන්නේ මේ අපිට වැඩිපුරම හටගන්න සිත් පිළිබඳව කතා කරන්න පටන් ගත්තා. ඉන් කාමාවචර භූමිය කියන එක අපි දන්නවා මේ මනුෂ්‍ය ලෝකයත්, දිව්‍ය ලෝක හයත්, ඒ වගේම සතර අපායත්. මේකේ වැඩිපුරම හටගන්න සිත් 54ක් ගැන අපි කතා කළේ. ඒ සිත් 54 අතර මුලින්ම කතා කළේ අකුසල සිත් 12. ඊට පස්සේ අහේතුක සිත් 18ක් කතා කළා. ඊළඟට අපි කතා කළා කාමසෝබන සිත් 24ක්. ඉතින් මේ සිත්වල තියෙනවා අකුසල සිත් තියෙනවා, කුසල තියෙනවා, අහේතුක විපාක සිත් තියෙනවා, සහේතුක විපාක සිත් තියෙනවා. ඊළඟට මේ සිත් අතර තියෙනවා ක්‍රියා සිත්. එතකොට ක්‍රියා සිත් දෙකක් සාමාන්‍යයෙන් අපටත් හට ගන්නවා. ඒ ඇරෙන්ට අනික් ක්‍රියා සිත් කියන ඒවා සියල්ල හටගන්නේ රහතන් වහන්සේලාට. ඒ ක්‍රියා සිත් රහතන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, සම්මා සම්බුදුරජාණන් වහන්සේලා කියන මේ උතුමන් වහන්සේලාට තමයි මේ සිත් වැඩිපුරම හටගන්නේ. ඉතින් අපි මේ සිත් පිළිබඳව කතා කරන්නට යෙදුණා. ඊළඟට අපි පැමුණුණා රූපාවචර සිත් කතා කරන්න. රූපාවචර සිත් 15ක් තියෙනවා. ඉතින් රූපාවචර සිත් 15ෙහි අපි රූපාවචර සිත් 15ත් කොටස් තුනකට තියෙනවා. කුසල සිත්, විපාක සිත්, ක්‍රියා සිත් කියලා. ඉතින් අපිට ගොඩක් කතා කරන්න තියෙන්නේ කුසල් සිත් පිළිබඳව. මොකද ක්‍රියා සිත් හටගන්නේ රහතන් වහන්සේලාට,
විපාක සිත් විපාක වශයෙන් හටගන්නේ ඒක බොහොම කෙටියෙන් කතා කරන්න පුළුවන් එකක්. නමුත් කුසල සිත් තමයි අපිට වැඩිපුරම කතා කරන්න තියෙන්නේ. ඉතින් අපි එදා ඒක ආරම්භ කළා කතා කරන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් අපි මේ රූපාවචර කුසල සිත් කියන එකට තමයි ධාන සිත් කියලා කියන්නේ. ධානයක් කියලා කියන්නේ මේ කුසල සිත් වලට. ඉතින් සාමාන්‍යයෙන් ධර්මයේ විස්තර කරන්නේ අභිධර්මයේ හැටියට අපි දන්නවා දැන් කවුරුත් කුසල සිත් 5ක් තියෙනවා නැත්නම් ධාන සිත් 5ක් තියෙනවා. සූත්‍ර පිටකයේ හැටියට ධාන සිත් 4ක් තියෙනවා. ඉතින් අපි දැන් නිතරම කතා කරන්නේ මේ ධාන සිත් 5 කියන මේ මාතෘකාව අරගෙන. එතකොට ධාන සිත් 5 එහෙම නැත්නම් කුසල් සිත් 5. මේ කුසල් සිත් 5 දැන් අපි දන්නවා විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාවයෙන් යුක්ත පඨම ධාන සිත. විචාර පීති සුඛ ඒකාග්‍රතාවයෙන් යුක්ත ဒုတိ ය ධාන සිත. ඒ වගේම ප්‍රීති සුඛ ඒකාග්‍රතාවයෙන් යුක්ත තෘතිය ධාන සිත. සුඛ ඒකාග්‍රතාවයෙන් යුක්ත චතුර්ථ ධාන සිත. උපේක්ඛා ඒකාග්‍රතාවයෙන් යුක්ත පංචම ධාන සිත. ඔය සිත් 5. ඉතින් මේ සිත් 5 මේ විදිහට අපි සිත් 5 මොනවද කියලා කතා කරගෙන මේ සිත් 5 ඇති කරගන්න නම් නීවරණ ධර්මයන් යටපත් වෙන්න ඕනේ කියන කරුණුත් කතා කළා. ඒ වගේම නීවරණ ධර්මයන් යටපත් කරන්නට සාමාන්‍ය සරල ක්‍රම ටික අපි දන්නවා. කාමච්ඡන්දයට පිළිකුල මිනිහි කරන්න කියන එක. ඒ වගේම ව්‍යාපාදයට මෛත්‍රී වඩන්නයි කියන එක. උද්ධච්ච කුක්කුච්චයටත් ඒ විදිහේ බුදුගුණ මේ භාවනාවන් විචිකිච්ඡාව තීන මිද්දේට මරණානුස්සති මේ වගේම කායගත සතිය ආදී භාවනාවන් වඩන්නයි කියලා කියනවා. ඉතින් ඒ වයින් තමයි නැති කරගන්නයි කියලා කියන්නේ. ඒ වගේම අපි කතා කළා මේ විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ධානාංග පහිනොත් මේවා යටපත් වෙන හැටි. ධානාංග තුලිනොත් මේ නීවරණ ධර්මයන් යටපත් කරන ආකාරයන් අපි කතා කරගත්තා. ඊට පස්සේ අපි මතක් කරගත්තා අකුසල සිත් ඇති වෙන්නේ කොහොමද? හටගන්නේ කොහොමද? කුසල සිත් හටගන්නේ කොහොමද? අපි පෙර ඉගෙනගත්තු පාඩම් දෙක සිහිපත් කළා. ඉතින් ඒක මතක් වෙනකොට මතක් වෙනවා ඇති අකුසල සිත් හටගන්න නම් අර දස අකුසල කර්මයන් සිද්ධ කරන්න ඕනේ. අකුසල කර්මයන් සිද්ධ කරන්න ඕනේ. ඒ වගේම කුසල සිත් හටගන්න නම් අර දස පුණ්‍ය ක්‍රියාවලියන් සිද්ධ කරන්න ඕනේ. එතකොට අපි ළඟ කුසල සිත් හට ගන්නවා. ඊළඟට අපි මේ රූපාවචර සිත් ඇති කර ගන්නට නම් අපි සමත භාවනාවන් වඩන්න ඕනේ. මේ සමත භාවනා හැටියට අපේ ධර්මයේ විස්තර වෙනවා කර්මස්ථාන සමත භාවනා වලට අපි කියන්නේ කර්මස්ථාන කියලා 40ක්. අපි ගැන තමයි කතා කරන්න පටන් ගත්තේ. මේ සම 40 කර්මස්ථාන කියලා කියනවා. ඉතින් මේ 40 පිළිබඳව අපි කතා කරන්න ආරම්භ කළා. ඉතින් දස කසින, දස අසුබ, දස අනුස්සති ඒ වගේම අපි සතර ආරුප්ප සතර බ්‍රහ්ම විහාර සතර ආරුප්ප ආහාර පටික්කුල සංඥාව චතු ධාතු අවස්ථාන කියලා මේ අපි මේ 40 පිළිබඳව කතා කරන්න පටන් ගත්තා. මේකෙන් අපි කතා කරන්න පටන් ගත්තේ දස කසින පිළිබඳව. කසින 10 පිළිබඳව. ඒ වගේම මේ භාවනාවක් වඩා ගන්නට බැරි කාටද පුළුවන් කාටද කියන එකත් අපි කතා කළා. ඊළඟට තමයි අපි කසින ගැන සාකච්ඡා කරන්න ගත්තේ. ඉතින් කසින 10. දැන් කසින 10 නම් මතක ඇති නේද? කසින 10 මතකයි නේද?
එහේ කසින 10 මතක් කළොත් පඨවි ආපෝ නීල පීත ලෝහිත ඕදාත ඔව් පඨවි පඨවි ආපෝ ආපෝ තේජෝ තේජෝ වායු ආලෝක වායු ආලෝක ආකාශ. අවකාශ ආකාශ ආලෝක ආකාශ මේ තමයි කසින 10. ඉතින් අපි කසින මණ්ඩලයක් හදාගන්නේ කොහොමද කියන එකත් මතක් කරලා දුන්නා නේද? කවුරුත් කසින මණ්ඩල හැදුවද? හදන්න කතා කරගත්ත තාම හැදුවේ නැහැ ස්වාමී. පහසුයි මම අර බෝඩ් එකේ එහෙම පෙන්නුවානේ. එහෙයි. අපිට ආලෝකයේ කසිනේ හදාගන්න තමයි අවශ්‍යනේ. ඒකට තාම හරි ගියේ නෑ. ආලෝක කසිනේ. අපි තාම මේ පාට කසින ටිකනේ කතා කළේ නේද? ඒක තමයි. ඔව්. අපි ආලෝක කසින ගැන කතා කරමු. පාට කසින ටික තමයි මොනවද? නීල, පීත, ලෝහිත ලෝහිත, ඕදාත. නිල්, කහ, රතු, සුදු. නේද? මේ පාට කසින හදාගන්න එක ලේසි. නේද? පාට කසින හදාගන්න එක ලේසි. පාට කසිනයක් හදාගන්න මම කිව්වා අර ලංකාවේ නම් අපි කියන්නේ වාර්නිස් කොළ කියලා. ඒ වාර්නිස් කොළයක් වගේ එකක් අරගෙන අඟල් 11ක 20 කම්බේ තියෙන රවුමක් හදාගෙන අපිට හදාගන්න පුළුවන් ඒ විදිහේ රවුමක් තුලින් කතා කරන්නට ඒ කසින මණ්ඩලයක්. නේද? ඒ වගේම ඊළඟට ස්වාමීන් වහන්සේ එතන අඟල් 11ක්ම ඕනි කියන එකේ තේරුමක් තියෙනවද? අඟල් 11ට අඩු කරන්න එපා කියලා කියන්නේ විස්තර කියන්නේ මේ පුංචි වුණාම පේනවා මදි. ඒක ඒ ගන්නට ලොකුවට තිබ්බොත් තමයි අපිට පහසුවෙන් මේ දකින්න පුළුවන් වෙන්නේ. ඉඳන් 11ක විතර රවුමක් හදාගෙන මම කිව්වා මම දැන් මෙතෙන්ට නම් ගිනාවේ නෑ මේ ඒ රවුමක් හදාගෙන ඒකේ මේ අර මධ්‍ය ලක්ෂයේ අරගෙන ඒක සකස් කරන විදිහ නේද මේ මම දැන් බෝඩ් එක පේනවා අපි අඟල් 11ක විතර ස්කම්බේ තියෙන රවුමක් මේ රවුම නම් කැතයි මැද මේ කේන්ද්‍රය දිහා බලාගෙන තමයි මේ වඩන්නයි කියලා කිව්වේ එතකොට මේ හදාගන්න විදිහත් මම හිතන්නේ අපිට පහසුයි ඒකේ ඒ විදිහට රවුමක් මේ හදාගෙන රවුමේ මේ පුංචි බෝඩ්රේකුත් වටේට දාගන්න එතකොට පහසුවෙන්ම මේක දකින්න පුළුවන් එතකොට ඉන්ද්‍රිය නම් මේ හරියට ඉන්න ඕනේ මෙතන අඟල් 11 විතර වාගේ ප්‍රමාණයක් නේද ඔන්නකොම මේ ඊට වඩා පුංචි වෙනකොට ටිකක් ඇහැට අර අල්ල ගන්න අමාරුයි ලොකු වෙනකොට ඇහැට දකින්නටත් අමාරුයි දල වශයෙන් අඟල් 11ක් කියලා කියන්නේ ඒ නිසා එතකොට පහසුයි අපිට දකින්න අල්ලගන්න පහසුවෙන් එක මේ බලාගෙන කරන්න පුළුවන් වෙනවා ඒක තමයි මේ ක්‍රමය ඉතින් එහෙම නැත්තම් දැන් ඔය පාට මේ පිළිබඳව මොකක් ප්‍රශ්නයක් තියෙනවද පාට ඒවා පිළිබඳව නැහැ. ඔව් ඒක තේරෙනවනේ නේද එතන එක එක පාටකින් වැඩෙන එක එක වෙනස් දේවල් තියෙනවද නැත්නම් එකම දේද කරන්නේ කොයි පාටේ ඒක එක එක්කෙනාගේ ස්වභාවය අනුව Taman රුචි පාටක් ගන්න පුළුවන් ඒ තමන්ගේ ස්වභාවය අනුව තමන්ට රුචි පාටක් ගන්න පුළුවන්. ඉතින් ඔය එක විදිහට ඔය දැන් ඔක තව ගොඩාක් විස්තර කරනවා නම් මේ අපි චරිතානුකූල කමටහන් කියලා කියන්නේ තමන්ගේ චරිතයේ හැටියට මේ කමටහන්
ඒක තෝරගන්නයි කියලා කියනවනේ. ඉතින් මෙතෙන්දී නම් ගොඩක් වෙලාවට මේ වයේදී බොහොම වෙලාවට Tamanට කැමති එකක් තෝරගන්න පුළුවන්. මොකද පාටවල නැත්නම් මේ කසිනවල ඒ තරම් මේකක් ප්‍රශ්නයක් නැති නිසා. ඉතින් මම ඒකත් ඉස්සරහට විස්තර කරන්නම්. මේ පාට කසින එතකොට ගොඩාක් කොහොමද අඳුරන්නේ? දැන් සුදු පාට බෝඩ් එකක් ගත්තාම මේකේ මැද සුදු පාට කරන්න නිකම්ම රවුමක් අඳිනවද නැත්නම් පාට තොලයක් අරගෙන ඒකේ මැද සුදු පාට අඟල් 11යි රවුම හදනවද? ඔව් සුදු පාටකේදී බොහොම වෙලාවට අපි රවුම එකක්මයි ගත්තේ රවුමක්මයි. ඒ කියන්නේ අර වගේ වට ලොකු මේකක් තියෙන්න නෙමෙයි රවුමටම කපාගත්තු එක මේ අඟල් භාගයක විතර වටේ බෝඩ්රියක් තියාගත්තා. සුදු පාට තියලා. ඒක නිල් පාටින් හරි කළු පාටින් හරි වටේට මේ අඟල් බෝඩ්රි භාගික මේ කාලක විතර මේ බෝඩ්රියක් වටේට තියාගත්තා. එතකොට ඒක රවුමටමයි හදාගත්තේ. හරි. ඒක ලේසි මං හිතන්නේ. නැත්තම් බෝඩ් එක හදන්න ගියොත් අනික් පාටවල් ඇහැට වදිනවනේ නේද? එහෙම නෝනක් කළු පාට මේ පසුබිමක තමයි සුදු පාට රවුම හදාගන්න වෙන්නේ. හරි. එහෙම නැත්තම් ඒක විතරක් පුංචි ස්ටෑන්ඩ් එක මෙහෙම ඔහොම තියාගන්න පුළුවන් විදිහට හදාගෙන මං හිතන්නේ පුළුවන්. එහෙම නැත්තම් නූලකින් උඩින් ඉල්ලා ගන්න පුළුවන් විදිහට රවුමක් හදාගත්තා නම් හරි. ඊළඟට මේ නීල පීත ලෝහිත ඕදාත ඊළඟට තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. එහෙනම් පඨවි කියලා කියන්නේ පොළව. ආපෝ කියලා කියන්නේ වතුර. තේජෝ කියලා කියන්නේ ගින්දර. වායෝ කියලා කියන්නේ සුළඟ. එහෙම තමයි මෙතෙන්දී අරගන්න වෙන්නේ. දැන් පොළව අරමුණු කරනවා කියලා කියන්නේ පස් අරමුණු කරගන්න එකට. ඒක දැන් ඉතින් බොහොම වෙලාවට ඉන්දියාවේ පොතේ කියන්නේ අරණුවන් මැටි ගන්න ඒක තමයි හොඳම කියලා. මම හිතන්නේ මම එදා මතක් කරලා දුන්නා මැටි අපි සකස් කරනකොට නම් රතු පාටට උහුරු තුඹහකින් කපලා අරගෙන ඒවා දිය කළා අරගෙන පෙරලා මම එදා මතක් කරලා දුන්න අරග විදිහ නේද? ඔව් ඒ මැටි ටික අරගෙන මේ වතුර යටට මිදුණු මැටි ටික අරගෙන අර වගේම ප්‍රේම් එකක සුදු රෙද්දක් ගහලා ඒ සුදු රෙද්දේ අර අඟල් 11ක විස්කම්බේ රවුම හදලා ඒ රවුමේ ගා ගන්නවා මැටි ටික. ඒ ටික ගා ගන්නවා. ඉතින් බොහෝ කඩතුළු නැති වෙන විදිහට සකස් කරගන්න එක තමයි වැදගත්ම වෙන්නේ. කඩතුළු නැතුව. එහෙම සකස් කරගෙන ඒක දිහා බලාගෙන තමයි අපි භාවනා කරන්නේ. එතකොට ඒක පඨවි කසිනිය පස් නැත්නම් පොළව අරමුණු කරගෙන දැන් ඒ නමින් තමයි සිහිපත් කරන්නේ. දැන් පස් කියලා නෙමෙයි පඨවි කියලා. ඒක දිහා බලාගෙන පඨවි කියලා තමයි මෙනෙහි කරන්නේ. පාට වුණත් නිල් පාට නම් නීලං නැත්නම් ඕදාත මේ පීත ඒ විදිහට ඒකේ නමින් එහෙම සිහිපත් කරලා කරනවා. ඒක තමයි ඒක කරන්න තියෙන ක්‍රමය. ඒ ඊළඟට දැන් ආපෝ කියන්නේ වතුරනේ. වතුර අරමුණු කරගෙන කරනකොට විස්තර කරන්නේ ඒ ප්‍රමාණයේ රවුන්ඩ් භාජනයක් ගන්නයි කියනවා. ඉතින් හාමුදුරුවන්ට නම් ලේසිම එක තමයි පාත්‍රය. පාත්‍රේ පිරෙන්න වතුර පුරවා ගත්තාම අර විතර විස්කම්බයක් කට තියෙන පාත්‍රයක් අරගත්තාම ඒ දිස බලාගෙන ඒක හැබැයි උඩින් බලන්න වෙන්නේ. එහෙම බලලා මේ වතුර අරමුණු කරගෙන
ආපෝ 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 කියලා ඒ දිස බලාගෙන මෙනෙහි කරන්න තියෙන්නේ. දැන් තේජෝ කසිනේට ගන්න තියෙන හොඳම එකක් තියෙනවා ස්වභාවික එකක්. මේ හැබැයි ඒක ඊටා පරිස්සමින් කළ යුතු එකක්. මෙහි නම් ඒක ටිකක් අමාරු වෙයි. මේ ඉර දෙස බලා ගන්න එක. ඉර පායන වෙලාවේදී උදේ කාලේ උදේම දවල් වෙන්ට පෙර ආතුව ඒ වගේම සඳේ කාලේ ඉර බැහැගෙන යන වෙලාවල් වලදී ඉරේ රවුම හොඳට පේනවනේ අපට. ඒ දෙස බලාගෙන තේජෝ කියලා මෙනෙහි කරන්න පුළුවන්. එහෙම භාවනා කරන අයත් ඉන්නවා. ඒක තමයි ගොඩක් වෙලාවට අරගන්නේ. එහෙම නැත්නම් මේක ආලෝක කසිනීටත් යන්නවා තේජෝ කසිනීටත් යන්නවා. දැන් මහත්තිලා ආලෝක කසිනී ගැන මගෙන් ඇහුවනේ. ඉතින් මම ඒක තමයි මම කිව්වේ මම ඉස්සරහට කියන්නම් කියලා. මේ දැන් ඉර එළිය වැටෙන තැනක මේ ඉදිරියෙන් තිරයක් තියලා ඒ තිරේ මේ පුංචි රවුමක් හදා ගන්නවා. ඒ රවුමේ ප්‍රතිබිම්බය ඒ රවුමෙන් එන ආලෝකයේ බිත්තියකට වැටෙනකොට අර ලොකු රවුමක් එන විදිහට සකස් කර ගන්නවා. ප්‍රමාණී ඒ තිරේ එහාට මෙහාට කරගෙන. තේරුණාද? ඒක ටිකක් අපහසුයි. එහෙම නැත්නම් ඔක ආලෝක කසිනේට ආපුවාම කරන්නේ පහනක් දැල්වගෙන ඒ දැන් මේ ආලෝකයේ මේ අඩු කරලා මේ පහනේ ආලෝකය හොඳට තියා ගන්නවා. කාමරයේ ආලෝකය අඩු කර ගන්නවා. අඩු කරගෙන පහන දැල්වලා පහන ඉදිරියෙන් තිරයක් තියා ගන්නවා. තිරයක් තියන්නේ කියන්නේ බිත්තියයි පහනයි අතරින් තිරයක් තියාගෙන ඒ තිරේ අර පහන් දැල්ල කෙලින් පුංචි රවුමක් හදනවා. ඒ රවුමෙන් බිත්තියට ආලෝකය වැටෙනවනේ. ඒ ආලෝක රවුමක් එතකොට බිත්තිය වැටෙනවා අපට පේනවා. ඒ ආලෝක රවුම දිහා බලාගෙන ආලෝක කියලා මෙනෙහි කළා ආලෝක කසිනිය වඩන්න පුළුවන්. එහෙම තමයි බොහොම වෙලාවට ආලෝක කසින නිමිත්ත අරගන්නේ. ඒක තේරෙනවද? එහෙම නැත්නම් සමහර වෙලාවට සමහර තැන්වල විස්තර කරනවා සමහර අය කියනවා මේ ඔය තේජෝ කසිනිය ආලෝක කසිනියට දැන් වහලකින් වගේ සිදුරක් තියෙන තැනක මෙහිනම් ඉතින් ඒක හරි අමාරුයි නේද? වහලකින් සිදුරකින් පාතට ආලෝකේ වැටෙනකොට රවුමට ආලෝකේ වැටෙන තැන් තියෙනවනේ. අන්න ඒ වගේ රවුම් අරගන්ටයි කියලා කියනවා. ඊළඟට දැන් ආලෝක කසිනිය වඩන්න තව ක්‍රම කියනවා. දැන් විදර්ශනා භාවනා කරනකොටත් සමත භාවනා කරනකොටත් ආලෝක පේනවා. ඔය රවුම් ආලෝක පේනවා. ඒ රවුම් ආලෝක අරමුණු කරගෙන ඒකෙනුත් පුළුවන් මේ ආලෝක කසිනිය වඩන්න. නැත්නම් මේ සකස් කරගන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන් වුණාද? එතෙන්දි හඳුරන්නේ මේ දැන් පහන් දැල්ලක් හරි ඉස්පන්දන් දැල්ලක් වගේ කෙලින්ම දැල්ල දිහා බලන්න හිටියට ඒක එහෙම කෙරෙන්නේ නැද්ද? ඒක අර වගේ රවුමක් එහෙම හැදෙන්නම ඕනේද? නෑ දැන් ගොඩක් වෙලාවට රවුම ගන්න එක පහසුයි. දැල්ල මොකද දැල්ලත් සෙලවෙන්නේ නැතුව අරගත්තොත් හොඳයි. නමුත් ගොඩාක් වෙලාවට අරක පහසුයි කියලා කීස්තර කරනවා. නැකන් අර නිමිත්ත මනසට පෙනෙන්න පහසුවෙන් මම හිතන්නේ රවුන්ඩ් සර්කල් එක තිබ්බම නේද? ඔව් ඒක තමයි. නිමිත්ත මනස. අඳුරනේ අපි ටෝච් දෙකකින් ලොකු ඉස්සරහින් සුදු පාට බෝඩ් එකකට මේ ආලෝක බෝලයක් හදාගෙන බලනවා. ඒත් රවුම් ආලෝකයක් නේ. හැබැයි ටෝච් එකේ මේ කරන්ට් එකට ගහන්න පුළුවන් එළිය අඩු වෙන්නේ නැහැ නේද? එහෙම උනත් පුළුවන්. ඉතින් අපි
දැන් අපි ඔය හදාගන්න දැන් ආලෝක දැන් වායෝ කසිනිට කියලා නම් කියන්නේ මේ සෙලවෙන දෙයක් අරමුණු කරගන්නයි කියනවා. ඒකේ රවුමක්ම නෙමේ. සෙලවෙන අත්තක් හරි නැත්නම් කොළයක් හරි අරමුණු කරගෙන ඒකෙන් වායෝ කසිනිය ගොඩනගන්නයි කියලා කියනවා. ඒ තුලින් ඊළඟට ආකාශය අරමුණු කරන්නයි කියලා කියනවා. එතකොට ඔය ටික තමයි ඔය කසින කරන්නේ. දැන් ඔය අරගන්න මේ දැන් අපි කසින මණ්ඩලයක් හදාගත්තා නේද? ඒකට කියන්නේ පරිකර්ම නිමිත්ත කියලා. ඒකට කියන නම තමයි පරිකර්ම නිමිත්ත. දැන් ඒ පරිකර්ම නිමිත්ත දෙස බලාගෙන තමයි අපි මේ දැන් භාවනා කරන්නේ. දැන් පරිකර්ම නිමිත්ත දෙස බලාගෙන මේ විනාඩි 4ක් 5ක් විතර වාගේ ඉඳලා ඒක ඒ නීලං කියලා මෙනෙහි කරගෙන ඊට පස්සේ ඇස් පියනවා. ඇස් පියනකොට දැන් පටන් ගත්ත අය දකින්න ඇති ඒ පාටම එහෙමම පෙනෙන්නේ නැහැ. නිල් පරපුවාම සමහර වෙලාවට කහ පාට වාගේ එහෙම පේනවා. ඒ පේන එක දිහා බලාගෙන නීලං කියලාම මෙනෙහි කරනවා. එහෙම මෙනෙහි කරනකොට අරකේ අර සමහරලාට අපට පේනකොට හැඩය වෙනස් වෙන්න පුළුවන්. ඒ හැඩ ඔක්කොම නැතුව ගිහිල්ලා අර රවුම පිනින්ට ගන්නවා. ඒ පෙනෙන රවුම ඊට පස්සේ දැන් සමහර වෙලාවට දැන් කරපු අය දන්නවා ඇති ටිකක් වෙලා යනකොට නැති වෙනවා. නේද? ඒක කරපු අයට මතක ඇති පහදාගෙන කළා නම් මේ ඒක දිහා බලාගෙන ඉඳලා ඇස් පියාගෙන ඒක මෙනෙහි කරගෙන යනකොට ඒකටම සිත යොමු කරගෙන සමහරවිට නැති වෙනවා. නැති නොවි එක දිගටම තියෙනවා නම් අන්න හරි. එතකොට අපට අරකින් අරගත්තු නිමිත්තක් තියෙනවා. ඊට පස්සේ අපට ඕනම වෙලාවක ඇස් පියාගෙන අර නිමිත්ත මෙනෙහි කරනකොට අපේ හිතට ඒ නිමිත්ත එනවා. ඒ නිමිත්ත හඳුන්වනවා උග්ඝහ නිමිත්ත කියලා. දැන් ඔන්න මම නිමිති දෙකක් කිව්වා. පළවෙනි නිමිත්ත මොකද්ද? පරිකර්ම නිමිත්ත. ඔව්. පරිකර්ම නිමිත්ත ඕන වෙන්නේ නැහැ. උග්ඝහ නිමිත්ත උපදවා ගත්තයින් පස්සේ. එතකොට හාමුදුරනේ එතකොට කසිනේට අපි දව් කරගන්න ඒවා අයින් කරන්න පුළුවන්ද ඊට පස්සේ? ඊට පස්සේ අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ ටෝච් එක ඕනෙත් නැහැ, අර බෝඩ් ඕනෙත් නැහැ, මොකුත් ඕනේ නැහැ. මොකද ඒව නැතුව අපිට S2 පියාගෙන මෙනෙහි කරනකොටම ඒ නිමිත්ත එනවා. ඊට පස්සේ අපි ඒක දිහා බලාගෙන තමයි භාවනා කරන්නේ. හැබැයි නායකයන් දැන් ඒක මේ නිමිත්ත උග්ඝහ නිමිත්ත පෙරුණා කියලා කසින මණ්ඩලෙ විසිකන්න හොඳ නැහැ. ඒක දිගටම තියෙන්නේ. තියාගන්න ඕනේ බැරි විලා නැති විලා ගියොත් එහෙම නේද? එහෙම වෙනවා ඉතින් නේද? මම හිතන්නේ දිගටම තියෙන්නේ නැහැ. මේ දැන් ඒක වඩන්න ඕන එකක් නේ. වඩන්න ඕනේ. දැන් ඒක කියන්නේ මනසෙන් පේන්නේ නැති වෙනකොට නැවත කසින නිමිත්ත දිහා බලලා ඒ උග්ඝහ නිමිත්ත ඇති කර ගන්න ඕන කියන එක. උග්ඝහ නිමිත්ත ඇති කර ගන්න. උග්ඝහ නිමිත්ත ආවයින් පස්සේ මේ පරිකර්ම නිමිත්ත අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මොනවා හරි මේ නීවරණ හරි මොනවා හරි ලොකු ප්‍රශ්නයක් වෙලා ඒක නැති වුණොත් තමයි ආපහු අපට ආයෙ ඇති කරගන්න වෙන්නේ. ඉතින් උග්ඝහ නිමිත්ත හදාගන්නකම් පරිකර්ම නිමිත්තම තියාගන්නම වෙනවා. ඒක දිහා බලාගෙන වඩන්නම වෙනවා. එතකොට මේ උග්ඝහ නිමිත්ත ආවයින් පස්සේ උග්ඝහ නිමිත්ත අරමුණු කරගෙන ඊට පස්සේ අපට භාවනා කරන්න පුළුවන්. එතකොට අපේ සිත ඒ අරමුණ තුල විතරයි රඳවන්නේ. අනික් බාහිර අරමුණු තුලට අපි යන්න දෙන්නේ දැන් අපි විදර්ශනා වඩනකොට වේදනාවක් එක්ක මෙනෙහි කරන්න එහෙම කියනවනේ. ඒවා මොකුත් බලන්නේ නැහැ. එන සිතවිලි දෙස බලන්නෙත් නැහැ. බලන එකම දේ මොකද්ද? අර
වර්ණේ විතරයි. ඒක එහෙම නැත්නම් ඒ කසින මණ්ඩලයේ විතරයි. ඒකට කියන්නේ කසින මණ්ඩලය කියලා. එතකොට කසින මණ්ඩලයේ අරමුණු කරගෙනම තමයි කරන්නේ. එහෙම උග්ඝහ නිමිත්ත වඩාගෙන යනකොට දැන් අපි උග්ඝහ නිමිත්ත තියෙනවා හොඳට. එතකොට මේ ඒ නිමිත්ත මේ සිතින් ගත්ත නිමිත්ත දැන් හොඳට දීප්තිමත් විශාලව පෙනෙන්න ගන්නවා. ඒකට කියනවා පටිභාග නිමිත්ත කියලා. දැන් උග්ඝහ නිමිත්තෙන් උපදව ගන්න පුළුවන් මොකද්ද? අන්මියුට් කියන්නේ පටිභාග නිමිත්ත. ඒක කියනවානේ. ඈ හාමුදුරනේ ඒක ටිකක් පැතිරෙනවා නේද? හාමුදුරනේ දැන් ආලෝකය නම් ආලෝකය නීලද මේක නම් නීල කසිනය ඒක පැතිරෙනවයි එහෙමද හාමුදුරනේ? පැතිරෙනවා නෙමෙයි අරිට වඩා විශාලව ඒ වගේම ඒක මේ දීප්තිමත් අර තියෙන කඩතොළු හරි එකකින් ආපු දේවල් හරි සියල්ලම අයින් වෙලා ඉතා දීප්තිමත් එකක් පේන්න ගන්නවා. එතකොට සිත ඒ තුලම රැඳිලා තියෙන්නේ. ඒ දැන් එතකොට උග්ඝහ නිමිත්ත නිසා අරගත්තු එක තමයි පටිභාග නිමිත්ත. පටිභාග නිමිත්තට එනකොට අපේ සිත උපචාර සමාධියකට ඇවිදිලා. ඒ කියන්නේ ධානයකට කිට් වෙලා පටිභාග නිමිත්තත් දිගට වඩන්න ඕනේ. පටිභාග නිමිත්තත් දිගට වඩාගෙන යනකොට තමයි ඒක තවත් පිරිසුදු වෙලා ඒක තවත් ආලෝකමත් වෙලා මේ අපි ධානයේ කරා යන්නේ පඨම ධානය අපි උපදවා ගන්නෙ. එතකොට පටිභාග නිමිත්ත මේ අපි තුල රැඳෙනකොට ඒක අපට අර දැන් දීප්තිමත් ලොකුවට පහළ වුණාට අපිට පුළුවන් එක මේ දුරට යන්නයි කියලා අදිෂ්ඨාන කරනකොට දුරට යන්න. ළඟට ගන්නයි කියලා අදිෂ්ඨාන කරනකොට ළඟට ගන්න පුළුවන්. ඒ විදිහට අපිට ඒක මේ කරන්න පුළුවන් වෙනවා. කියන්නේ වශීයක් වගේ. තාම වශී වලට ආවේ නැහැ අපි. ඊළඟට කතා කරන්න තියෙන්නේ ඒක තමයි. මේ ඒ වශී තත්ත්වයේ එක්තරා වශියක් නේ එකත් ඒ විදිහට අපි ඇති කර ගන්නවා. එහෙම වඩාගෙන ගියයින් පස්සේ අපට ලැබෙනවා මොකද්ද? පඨම ධානය. එතකොට අපට නිමිති තුනක් තිබුණා. පළවෙනියෙන්ම අපි අරගත්තු නිමිත්ත පරිකර්ම නිමිත්ත. ඒ බාහිරින් උපදවාගත්තු එක. ඒකෙන් අපි අපේ සිත තුළ ඇති කරගත්තු නිමිත්තට අපි කිව්වා උග්ඝහ නිමිත්ත. උග්ඝහ නිමිත්ත. උග්ඝහ නිමිත්ත වඩාගෙන යනකොට අපට ලැබෙන නිමිත්තට කිව්වා පටිභාග නිමිත්ත. පටිභාග නිමිත්ත. නේද? ඒකද හාමුදුරනේ ප්‍රතිග්‍රහ නිමිත්ත කියන්නේ? ඔව් ප්‍රතිග්‍රහ නිමිත්ත කියලා කියනවා. මොකද ප්‍රතිග්‍රහ කියලා කියනකොට සංස්කෘත මේ කියන ආකාරය. පටිභාග කියලා කියනකොට පාලියේ. ගොඩාක් එහෙම වචන මේ සංස්කෘත විදිහට කියනකොට තමයි එහෙම තියෙන්නේ. දැන් අපි නිතර පාවිච්චි කරන්නේ විදර්ශනා භාවනා කියලානේ නේද? පාලියෙන් කියන්නේ කොහොමද ඒකට? විපස්සනා. සිංහලෙන් විදර්ශනාව. නෑ ඒත් සංස්කෘත. විදසුන්. විදසුන්. නේද? එතකොට අර දැන් අපි අපට පුරුදු වෙලා තියෙන මේ වචනනේ නේද? ඒක එතකොට මේ දැන් විපස්සනා කිව්වත් විදසුන් කිව්වත් විදර්ශනා කියලා කිව්වත් ඔය කොහොම එකක් හඳුන්වන්නට අපි පාවිච්චි කරන වචන ටිකක්. නේද?
ඉතින් මෙතෙන්දී මේ නිමිත්ත ඇති කරගෙන දැන් මේ පටිභාග මේ නිමිත්ත තුලින් අපි උපදවා ගන්නවා මොකද්ද? පඨම ධානය. අපි ඒක වඩාගෙන යනකොට අපට අර දීප්තිමත්ව ප්‍රීතිපස්සද්ධිය ඇතිව දැන් ඇත්තටම මේ පටිභාග නිමිත්ත එනකොටත් අපේ සිත බොහොම සංසුන් නිවන යටපත් වෙලා. ඒ වගේම ප්‍රීතිපස්සද්ධි තියෙනවා. මොකද තව ඒක වඩන්න ඕනේ පඨම ධානයේ කරා සිත ගෙනියන්න. එහෙම ඒක වඩාගෙන ගියයින් පස්සේ අපට පඨම ධානයේ උපදව ගන්නට පුළුවන්. ඔන්න දැන් පඨම ධානයේ උපදවගත්තු පුජ්‍යලයාත් අර කසින මණ්ඩලයේම තමා තාම පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ අපට ලැබුණු පටිභාග නිමිත්ත. ඒ පටිභාග නිමිත්ත අරමුණු කරගෙන නැවත වඩන්න ඕනේ. එහෙම ගිහිල්ලා තමයි ဒုတိ ය ධානයට යන්නේ. හැබැයි ဒုတိ ය ධානයට යන්න ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ? පඨම ධානය වසී කර ගන්න ඕනේ. එතකොට වසී කරන්න ඕනයි කියවන්නේ නේද? වසී කරනවායි කියලා කියවනේ. ඉතින් වසී භාවයට පත් කර ගන්න ඕනේ. වසී භාවයට පත් කර ගන්න තියෙනවා පංච වසී කියලා කියනවා. වසී පහක් හදා ගන්න ඕනේ. අහලා තියෙනවද? නැහැ. ඔව්. පංච වසී කියලා කියන්නේ ආවජ්ජන සමාපජ්ජන අදිඨාන උත්ථාන ප්‍රතිවීක්ෂා. අතවා පංච වසී පහ නේද? ධානයට දෙවන ධානයට පැමිණුණාට පස්සේ නේද හාමුදුරනේ? ඔව් නෑ පඨම ධානයේ තමයි මේ වසී භාවයට පත් කරගන්නේ. පඨම ධානයේ. පඨම ධානයේ වසී භාවයට පත් කර ගන්නවා. එතකොට වසී භාවයට පත් කරගන්නේ කොහොමද? ආවජ්ජන. ආවජ්ජන කියලා කියන්නේ ආවර්ජනය කරනවා කියලා කියන්නේ ආවජ්ජන කියන වචනේ අපි ඉගෙන ගත්තා. කොතෙන්දද? සංතීරණ අර සිත් යන අර ජවන සිත් ජවන් සිත් වල නෑ ජවන් සිත් වල නෙමෙයි. එහෙමයි. ආවජ්ජන අතන අර ආවර්ජන සිතක් අතන මේ අරමුණක් ආයතනයට පැමුණාම එතනින් අර භවාංග චලනය වෙලා ඡේදනය වෙලා ඊට පස්සේ එතනින් ආවජ්ජන ආවර්ජන සිතක් සිතට යමු වෙනවා. ආවර්ජනය කරනවා කිව්වා නේද? ඒකට කිව්වා මොන සිත කියලාද? පංචද්වාරවර්ජන ද්වාරාවජ්ජන සිත. පංචද්වාරාවර්ජන සිත. ඉතින් මෙතනත් ආවර්ජන කියලා කියන්නේ අරකට මේ යොමු කරනවා සිහි කරනවා. දැන් සිහි කරනකොට දැන් අපි ප්‍රථම ධානය ලබාගත්තු කෙනෙක්නේ. දැන් ප්‍රථම ධානයේ අපි උපදව ගන්න ඕනයි කියලා භාවනාවට වාඩි වෙලා අරමුණු කරගෙන මම ප්‍රථම ධානයේට අර විදිහටම පරිකර්ම නිමිත්ත අපට නිතරම තියෙනවනේ. පරිකර්ම මේ පටිභාග නිමිත්ත. ඒ පටිභාග නිමිත්ත තුලින් ධානය අරමුණු කළා ධානයේ තුලට යනවා. ඒ ධානය අපි සිහිපත් කරපු පමණින් අපට ලබා ගන්න පුළුවන් තරමටම අපි වඩන්න ඕනේ. ධානය තුල කොච්චර අපි පුරුදු කරනවද කියනවනම් ඒක සිහිපත් කරනකොට අපට ධානය ලැබෙන්න. එහෙම නැත්නම් අර පිළිවෙලට ගිහිල්ලා භාවනා කරලා ධාන සිතට යන්න වෙන්නේ. එහෙම නැතුව ඒක අපි ඊට වඩා ඉක්මනින් සිහි කරපුවාම අපිට ධානයෙන්ට පුළුවන් තරමට වඩන්න ඕන. එකට කියනවා ආවජ්ජන වසිය කියලා. ආවජ්ජන වසිය. මේ සමාපජ්ජන කියලා කියන්නේ වහවහ ලබා ගන්න පුළුවන් එක. වහවහ මේ ලබා ගන්න පුළුවන් එක ඒ කියලා කියන්නේ අපට ඉක්මනින් ධානය ලබා ගන්න පුළුවන් එක. ඒකත් ස්වාමීන් වහන්සේ වචනේ සමාපජ්ජන මම ලියන්නම්.
ආවර්ජන සමාපජ්ජන එතකොට ආවර්ජන සමාපජ්ජන අනිත් එක අදිඨාන මේ පාට පේනවද අදිඨාන අදිඨාන අනිත් එක මේ උත්ථාන ප්‍රතිවිචා පේනව නේද ආවර්ජන සමාපජ්ජන අදිඨාන උත්ථාන ප්‍රතිවික්ෂා ඔක තමයි හතර. එතකොට අදිඨාන ඒක නම් තේරෙනවනේ අදිෂ්ඨාන කරනවා කියලා කියන්නේ නේද? අදිඨාන කියලා කියන්නේ කාලයක් නියම කරගෙන මම පැයක් ධානයේ තුල ඉන්නවා. පැය භාගයක් ඉන්නවා. විනාඩි 10ක් ඉන්නවා. ඒ විදිහට අදිඨාන කරලා ඉන්න පුළුවන්කම. ඒ තරමට ඉන්න මේ ඒ ධානයේ වඩන්න ඕනේ. වඩනකොට අපට ඒ ප්‍රමාණයට ඉන්න සකස් කරගන්න පුළුවන් වෙනවා. ඒක හැඳින්වුවා මොකද්ද? අදිඨාන කියලා. උත්ථාන කියලා කියන්නේ අපිට කැමැති වෙලාවට ධානයට සමවදින්න පුළුවන්කම. අපිට කැමැති වෙලාවදී මේ ධානයට සමවදින්න මේ පුළුවන්කම. එහෙම නැත්නම් කැමැති වෙලාවක අපිට නැගිටින්න පුළුවන්කම. දැන් අපිට හිතන්නකෝ අපිට මේ දැන් අදිෂ්ඨාන කරන කාලයක් ඉන්නත් පුළුවන්. අපිට දැන් නැගිටින්න ඕනේ කියලා හිතලා නැගිටින්නත් පුළුවන් වෙන්න ඕනේ. ඒක ඉතින් මේ දැන් එහෙම මේ කැමැති විලාවට සමවැදලා කැමැති විලාවකට නැගිටින්න පුළුවන්කම තියෙන්න ඕනේ. එතකොට හාමුදුරනේ දැන් මේක තාමත් තියෙන්නේ ප්‍රථම ධානයේ නේද? ප්‍රථම ධානය. මේ ප්‍රථම ධානයමයි මේ පුරුදු කරන්නේ. ඒ කියන්නේ මේ ආකාර වලින් තමන්ට කැමැති විදිහට මේ ධානය හසුරවන්න පුළුවන්කමට තියාගන්න එක. නේද? දැන් සමහර වෙලාවට මොනවා හරි ආයුධයක් තමන්ට කැමැති විදිහට ඒක මේ පරිහරණය කරන්න පුළුවන් වෙනවනේ. දැන් හිතන්නකෝ දැන් ඉස්සර කාලේ හිතුවොත් එහෙම මේ කඩුවෙන් සටන් ශිල්ප කරනකොට කඩුව තමන්ට කැමැති විදිහට පරිහරණය කරමින් ඒ කඩු සටන් කරගන්න පුළුවන් වෙනවනේ. නේද? අත කරකෝලා උඩ පැනලා උඩ විසි කළා උඩින් මොන ඔය එක විදිහට සටන් කරන්න පුළුවන් වෙනවනේ. ඒ විදිහට තමන්ට කැමැති විදිහට එක විදිහ කරගන්න පුළුවන්කම තමයි මේ වසී කියන්නේ. තමන්ට වසී කරගන්නවා කියලා සාමාන්‍යයෙන් අපි කියන්නේ නේද? තමන්ගේ වසඟේ පවත්වා ගන්නවා. ඒ තමන්ගේ වසඟේ පවත්වා ගන්න පුළුවන් ක්‍රම පහක් තමයි මේ පංච වසී කියලා කියන්නේ. එතකොට සීකරපුවාම ලබා ගන්න පුළුවන් එක. ඒ වගේම වහවහ උපදවා ගන්න පුළුවන් එක සමාපජ්ජන අදිඨාන කියලා කියන්නේ කාල නියමයක් කරගෙන ඉන්න පුළුවන් එක. ඒක උත්ථාන කියලා කියන්නේ උත්ථාන දැන් අපි උත්ථාන කියන වචෙන් නම් මේ අහලා තියෙනව නේද? මේ ඔය මේ ක්‍රිස්තියානි කතෝලික ආගම් වල එහෙම නිතර කියනවනේ දිව්‍යඥාන්සේ උත්ථාන වුණා කියලා නේද?
උත්තාන සම්පදා කියලා අපේ ධර්මයේ තියෙනවානේ හාමුදුරුවෝ. උත්ථාන සම්පදා කියලා තියෙනවා. ඇයි හැමදෙර උට්ටාන වීරිය කියන්නේ උත්ථාන වීරිය කියලා තියෙනවා. උත්ථාන වීරිය කියලා කියන්නේ මේක උත්ථාන කියලා කියන එක මේකෙන් අදහස් කරන්නේ කැමති වෙලාවට සමයදලා කැමති වෙලාවට නැගිටින්න පුළුවන් වෙන එක. ධානයෙන් කැමති වෙලාවට නැගිටින්න පුළුවන් වෙන එක. ප්‍රත්‍යක්ෂා කියලා කියන්නේ මේ නැවත නැවත සමවදින්න පුළුවන්. දැන් සමයදලා තව විනාඩි 5කින් ආයෙත් සමවදින්න පුළුවන්. ඉක්මනින් නැගිටලා ඉක්මනින් ආයෙ සමවදින්න පුළුවන්. එහෙම නැවත නැවත මේ සමාපත්තියට සමවදින්න පුළුවන්කම මේ හඳුන්වනවා ප්‍රතිවේක්ෂා කියලා. සාමාන්‍යයෙන් මේ හිතන්නකෝ අපි චක්‍රේ පාඩම් කරනවා. අපි ඉතින් එකක් හිතමුකෝ දෙවරක් කියලා. අපි ඉස්සෙල්ලා පාඩම් කරගෙන යන්නේ දෙවරක් 1 2 දෙවරක් 2 4 දෙවරක් 3 6 එහෙමනේ. ඒ මුලදීම අපිට මැද්දෙන් ඇහුවට කියන්න බෑ. නේද? අපි ඒක හොඳට පුරුදුනායින් පස්සේ අපිට කොතනින් ඇහුවත් කොහොම ඇහුවත් අපිට ඒක කියන්න පුළුවන්. අන්න ඒ වගේ ධානයත් අපිට කැමැති විදිහේ පරිහරණය කරන්න පුළුවන් විදිහට පුරුදු කරනවා. ඒ කැමැති ආකාර පහක් තමයි මේ වසී කියලා කියන්නේ. එතකොට ප්‍රථම ධානය මේ විදිහට සමවදින්න පුළුවන් තත්ත්වය අපි සකස් කරගන්නවා. ඊට පස්සේ අපට තියෙන්නේ ဒုတိ ය ධානය උපදව ගන්නට. දැන් තේරුණාද මේ ටික? එහෙයි. ඊයම්බනේ තේරුණා අපි කරන්න වෙනවා. ඔව් අපි අපේ තුල අත්දැකීම් ඇති කරගන්න එක වෙනම දෙයක්. නේද? ඒක තමයි මේ ධර්ම ඉගෙන ගන්නකොට කරගන්න ඕනේදී. තමන් තුළ ඒ අත්දැකීම ඇති කරගන්න එක. ඉතින් දැන් ဒုတိ ය ධානයේ උපදව ගන්නට කැමති පුජ්‍යලයා මොකද කරන්නේ? දැන් ප්‍රථම ධානයේ තමන්ට කැමති විදියට කැමති විලාව කැමති ආකාරයෙන් සමවදින්න පුළුවන් නේ. ဒုတိ ය ධානයේ උපදවගෙන අපි අදිෂ්ඨාන කරනවා කාලයක්. හිතන්නකෝ මාසයක් නැත්නම් සති දෙකක්. මේ කාලය තුල මේ වසී සකස් කරගන්න ඒකට මේ කාලය තුල මට ဒုတိ ය ධානයට සම නොවේදේවා කියලා අදිෂ්ඨාන කරගන්නවා. ඒ අදිෂ්ඨාන බලය නිසා අපේ සිත ဒုတိ ය ධානයට යන්නේ. ඒ අදිෂ්ඨාන බලය ඇති කරගන්න තමයි මේ වසී ඇති කරගත්තේ. එතකොට එහෙම කරලා අපි ආය අර මේ පටිභාග නිමිත්ත තුලින් නැවත ආපහු වඩනවා. එහෙම වඩාගෙන යනකොට විතර්කයේ නැතුව විචාර පීති සුඛ ඒකාග්‍රතාවයෙන් යුක්ත ဒုတိ ය ධානයේ එනවා. එහෙම නැත්නම් ඒක සංසාරේ බොහෝ කොට පුරුදු කරලා තියෙන කෙනෙක් නම් විතක්ක විචාර දෙකම නැතිව අපට මේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාවයෙන් යුක්ත සූත්‍ර පිටකයේ හැටියේ ဒုတိ ය ධානය පහළ වෙනවා. නැත්නම් මේ අභිධර්ම පිටකයේ හැටියට තෘතිය ධානය පහළ වෙනවා. මේක විස්තර කරන්නේ ဒုတိ ය ධානය. එහෙම ဒုတိ ය ධානය ලබාගත් පුජ්‍යලයා මේ පංච වසියෙන් වසී කරනවා ဒုတိ ය ධානය. ඉතින් අපි සමහර තැන්වල අපට ඇහිලා තියෙනවා මේ භාවනා කරවගෙන ගිහිල්ලා මේ ඉතින් මේ කොච්චර දුරට හිනායන කරුණුද කියලා හිතා ගන්න වෙනවා. දැන් ආනාපානසතිය වඩාගෙන යන්නයි කියලා ඉරේලා ඒ වඩාපු ඒ කියපු හාමුදුරුවෝ ඉතින් උදේ ඉඳන් හවස වෙනකම් කරලා හවස වෙනකොට භාගයක් විතර ඇස් දෙක පියාගෙන ඉන්න කියලා දැන් අපි ဒုတိ ය ධානයට සමවදින්නයි යන්නේ ဒုတိ ය ධානය ලැබේවා කියලා කියනවා. එතකොට කට්ටියම දැන් ဒုတိ ය ධානය කියලා කියනවා. එහෙම අය ඉන්නවා ලංකාවේ. මේ ඇමරිකාවේ ඇවිදින්නත් එහෙම පුරුදු කළා. ඊට පස්සේ තව ටිකක් වෙලා පැය කාලක් විතර ඉඳලා අර ආන්දර කියනවා ဒုတိ ය ධානය කියලා. එතකොට කොහොමයි ဒုတိ ය ධානයට ගියා කියනවා.
නමුත් ඉතින් ධර්මයේ වඩන්න තියෙන්නේ නම් මෙන්න මේ විදියයි. ධර්මයේ වඩා ගන්න තියෙන්නේ මෙන්න මේ විදිහට. එතකොට පංචවසීන් වසී කරලා තමයි ဒုတိ ය ධානය උපදව ගන්න. එතකොට අපි කාලයක් අදිෂ්ඨාන කරනවා. ඒ කාලය තුලදී අපට මේ ဒုတိ ය ධානය නොලැබුණොත් අපිට ඊට පස්සේ ආයෙ ප්‍රථම ධානයට සමවදින්න පුළුවන්. නැත්තම් ඒ අර කාලය තුලදී අපිට එතකොට ဒုတိ ය ප්‍රථම ධානය ලැබෙන්නේ නැහැ. ඒ කාලය තුල නැවත ආයේ ඒ සිතක් ලැබුණොත් ඒක ဒုတိ ය ධානය. තේරුණා නේද? සාමාන්‍යයෙන් කාලයක් අධිෂ්ඨාන කරනවා කියන එක පොඩ්ඩක් අහපුව පැහැදිලි කරන්න අතර දැන් අපි හිතන්නකෝ දැන් අපට ප්‍රථම ධානයේ උපදවගෙන ප්‍රථම ධානයේ පංච වසීයෙන් වසී භාවයට පච්චර ගන්නවා. පච්චරගෙන අපට අවශ්‍ය වෙනවා ဒုတိ ය ධානයේ උපදව ගන්නට. එහෙම ဒုတိ ය ධානයේ උපදව ගන්න ඕනේ වුණාම අපි මාසයක් එහෙම නැත්නම් සති දෙකක් නියම කාලයක් අදිෂ්ඨාන කරගෙන මේ කාලය තුලදී මේ මාසය ඇතුළතදී මට ප්‍රථම ධානයේ නොලැබේවා කියලා අදිෂ්ඨාන කරනවා. ප්‍රථම ධානයේ නොලැබේවා කියලා. නොලැබේවා කියලා. අපට ඊළඟ ධානය ලැබෙනවද? එහෙම ලැබෙන්නේ නැහැ අපි වඩන්න ඕනේ. වඩාගෙන යනකොට සමහර වෙලාවට ලැබෙන්න පුළුවන්. නොලැබෙන්නත් පුළුවන්. එතකොට මේ දැන් අපි ප්‍රථම ධානයේ තියෙන අර ආවජන සිතේ ඉඳලා මේ ප්‍රත්‍යවේක්ෂා වෙනකන් ඒ පහ නැවත වඩන්න ඕනේ. එතකොට අපි ප්‍රථම ධානයේ ඉන්නේ නැහැ කියලා කොහොමද කියන්නේ? මේ පංචවසීන් වසී කලයින් පස්සේ ඒකට ඒ වසී භාවය ඇති කරගන්නේ දැන් අපිට කැමති වෙලාවක් ඉන්න කැමති වෙලාවක නැගිටින්න හිතපු ගමන් සමවදින්න මේවනේ හදාගන්නේ. ඒ නිසා අපි දැන් අදිෂ්ඨානය කරනවා මේ කාලය තුල නොලැබේවා කියලා. එතකොට නොලැබි තියෙනවා. ඒකටයි මේ වසී ටික හරියටම හදන්න වෙන්නේ. එතකොට ඒ කාලය තුල අර නිමිත්ත හරි ඒ ටික නැති වෙලා යනවනේ නේද? නෑ ධානසිතට සමාධින්ට මේ නැහැ කියලා අධිෂ්ඨානය නොලැබීවා කියලා කියන්නේ. ධානසිත විතරයි. එතකොට අපට නමුත් පටිභාග නිමිති එහෙම තියෙනවා අපට එහෙම. හරි. පටිභාග නිමිත්තනේ මේ වඩන්නේ. එතකොට පටිභාග නිමිත්ත මෙහිම වඩාගෙන යනකොට ආය ආපහු නැවත වඩාගෙන යනකොට තමයි අර කාලය තුල අපට ဒုတိ ය ධානය ලැබෙන්නේ. ඉතින් අපි එහෙම කාල නියමයක් කරගන්න එක පහසුත් වෙන්නේ. මොකද හිතන්න අපි දැන් සමහර වෙලාවට ဒုတိ ය නැවතම ප්‍රථම ධානය පැමුණුනොත් අපි රැවටෙනවා ප්‍රථම ධානය ဒုတိ ය ධානය කියලා එකට. එහෙම නැත්නම් අපි ඒ කාලය තුලදී ඒ කාලෙන් පස්සේ අපට ဒုတိ ය ධානය නොලැබුණා කියලා කියනකො. එතකොට ප්‍රථම ධානයේ තුල හරි අපට මේ සමාධින්න පුළුවන්කම තියෙනවනේ. එතකොට ප්‍රථම ධානය උපදව ගන්නට පුළුවන්කමක් තියෙනවා. එතකොට ප්‍රථම ධානය උපදව ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ විදිහට මේ වඩාගෙන ဒုတိ ය ධානය උපදව ගන්නවා. දැන් එහෙම උපදවගත්තු ဒုတိ ය ධානයත් අර පංච වසීන් වසී භාවයට පත් කරනවා. අපි ඒ නිමිත්තමයි ඒකටත් ගන්නෙ නේද? ඔව් අපි කාව තියෙනවනේ මේ පටිභාග නිමිත්ත. පටිභාග නිමිත්ත අපි ළඟ තියෙනවා. ඒ පටිභාග නිමිත්තම අරගෙන තමයි අපි ඒක වඩාගන්නේ. හාමුදුරනේ අපි ප්‍රථම ධානයේ ඉඳලා ඊට පස්සේ දෙවනි ධානයට ගියහම වෙනස දැනගන්නේ කොහොමද? අපි ආලෝකය ඒක අපිට නැවත ගන්න පුළුවන්ද බැරිද කියන එක ඇර ඒ දෙක අතර වෙනස අඳුනගන්නේ කොහොමද? වෙනස දැන් අපි මේ වචන වලින් විස්තර කරන්න යන්නේ නේද? දැන් අපි විතක්ක, විචාර, පීති, සුඛ
ඒකාග්‍රතාවයෙන් යුක්තයි කියනවනේ. ඇත්තටම දැනුත් අපට විතක්කේ තියෙනවා, ਵਿਚාරේ තියෙනවා. එහෙමයි. නේද? ඒ දෙක දැනුත් තියෙනවා. නමුත් අපට ඒවා දැන් පැහැදිලි නැහැ. එතකොට විතක්කේ කියලා කියන්නේ නැවත නැවත සිත අරමුණට නගා සිටවීම. එහෙම නැතිව අපට අරමුණ පිරිමදින්න පුළුවන්කමක් තියෙනවා. මොකෙන්ද? ਵਿਚාරේ. ඒ විදිහට අර තිබුණු ප්‍රථම ධානයටත් වඩා වැඩිව ප්‍රීති පස්සද්දි ඇතිව මේ අපට ලැබෙනවා නම් ධානයක්. ඒක ဒုတိ ය ධානය. ඒක කලවම් නොවෙන්න ඕන නිසා තමයි පංචවාසීන් වසී කරලා කාල නියමයක් ඇති කරගෙන ඒ කාලය තුල වඩන්නේ. තේරුණා. එතකොට අරකට එන්නේ නැති වෙනවා. එහෙම වඩාගත්තු ဒုတိ ය ධානයත් අර පංචවසීන් වසී කරලා ඒක වඩලා ඒකත් අර විදිහටම අදිෂ්ඨාන කළා තෘතිය ධානය ලබා ගන්නවා. පීති සුඛ ඒකාග්‍රතාවයෙන් යුක්ත තෘතිය ධානය ලබා ගන්නවා. මේක තෘතිය ධානය මේ ලබාගත් එක නැවතත් පංචවසීන් වසී කරනවා. තෘතීය ධානය කියනවා, තෘතිය ධානය කියනවා. ඉතින් ඔකේම එකම මේ නම තමයි සඳහන් වෙන්නේ. අවසර හඳුනන. එතකොට දැන් තෘතිය ධානයටත් යනකොට මුලින් එක ඇති නොවේවා කියලා එහෙම කියනවා. ඔව්. ဒုတိ ය ධානය සහ ප්‍රථම ධානයට අර මේ පංචවසීන් වසී කරනවා ဒုတိ ය ධානය. වසී කරලා ඊට පස්සේ අපි නැවත අදිෂ්ඨාන කරනවා මේ කාලය තුලදී ප්‍රථම ධානය හෝ ဒုတိ ය ධානයට සම නොවේදීවා කියලා. ဒုတိ ය ධානයයි මේ ප්‍රථම ධානයයි දෙක ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කළා ဒုတိ ය ධානය ලැබීවා කියලා අදිෂ්ඨාන කරගෙන ဒုတိ ය ධානය ලබන්න අපි වීරිය වඩනවා. එතකොට අපට ဒုတိ ය ධානය ලැබෙනවා. ඉතින් වඩන්න ඕනේ. මේ දවසින් දෙකෙන් එම පහසුවෙන් නොලැබෙන්න පුළුවන්. අපට අර විදිහට වඩලා ඒ කාලය තුල නොලැබුණොත් අපි ආයේ ටික දවසක් අර ප්‍රථම ධානය ဒုတိ ය ධානයන්ට සමවැදෙමින් ආයේ නැවත කරලා ආයෙත් නැවත කාල නියමයක් අරගෙන අදිෂ්ඨාන කළා තෘතිය ධානය කරා යන්න ඕනේ. එහෙම අපි තෘතිය ධානය උපදවා ගන්නවා. එද අපි ඒ තුලින් මොකද්ද උපදවා ගන්නෙ? තෘතිය ධානය උපදවා ගන්නවා. තෘතිය ධානය උපදවගෙන මේ ඊට පස්සේ මොකද කරන්නේ? ඒකෙන් චතුර්ථ ධානය උපදවනවා. සුඛ ඒකාග්‍රතාවයෙන් යුක්ත චතුර්ථ ධානය උපදවා ගන්නවා. එතකොට දැන් ප්‍රීතියට වඩා තියෙන සුඛය. සුඛය කියලා කියන්නේ දැන් ප්‍රීතිය සිතේ පමණක් තියෙන එකක්. සුඛයට එනකොට මේ කයේ සැහැල්ලුකම් ඇති විලා, කයේ බරගති නැති විලා, කය සංසිඳුණු පස්සද්ධි ස්වභාවයට එනවා. සිත කය සංසිඳුණු ස්වභාවයකට එනවා. සැහැල්ලු වෙනවා කියලා වගේ අපි අර්ථයක් කියන්නේ. ඒ විදිහේ මේ ස්වභාවයකොත් එක්ක අපට පැමිණෙනවා. ඒක සුඛ ඒකාග්‍රතාවයෙන් යුක්තයි. ඒක හැඳින්වුවා මොකද්ද? චතුත්ථ ධානය කියලා. චතුත්ථ ධානයත් අපි පංච වශයෙන් නැවත වසී භාවයට පත් කර ගන්නවා. එහෙම හදාගෙන නැවතත් අපි අර විදිහටම අදිෂ්ඨාන කරලා ඒ කාලය තුල
ඒ මේ චතුර්ථ අධ්‍යානීයට සමනව දීවා පඨම අධ්‍යාන, ဒုတိ අධ්‍යාන, තෘතිය අධ්‍යාන, චතුර්ථ අධ්‍යානයන්ට සමනව දීවා කියලා අදිෂ්ඨාන කරලා ඊළඟට මේ පංචම අධ්‍යානය ලබා ගන්න උත්සාහ කරනවා. උත්සාහ කළා පංචම අධ්‍යානියත් ලබා ගන්නවා. ලබාගෙන පංචම අධ්‍යානියත් වසී භාවයට පත් කර ගන්නවා. මේ ධ්‍යාන උපදවා ගන්නට තියෙන මේ පහසුම ක්‍රමය තමයි මේ ධ්‍යාන තත්ත්වයන් තුළට සිත ගෙනියන්න තියෙන පහසුම ක්‍රමය තමයි මේ කසින භාවනාව. ඉතින් මේ කසින වලින් මේ හැම කසිනයකින්ම පංචම අධ්‍යානයේ දක්වාම වඩා ගන්න පුළුවන්. එතකොට මතක තියාගන්න ඕනේ හැම සමත භාවනාවකින්ම ධ්‍යාන ලබන්න බෑ. සමතේ වෙනවා අනිවාර්යෙන් ටික යටපත් වෙනවා. නමුත් ධ්‍යානයකට සිත යන්නේ නැහැ. දැන් අසුබ දැන් අපි මේ කතා කළේ කසින භාවනා 10 පිළිබඳව. නායකයන්තර ධ්‍යාන ලබන්න බැරි කර්මස්ථාන මොනවද? ඔව් මම දැන් එකටත් එනවා හාමුදුරනේ. මේ 40ම කියන්න එපායි අපි. 40ම කියනවා. දැන් මෙතන අඳුරනේ මට පොඩි ගැටලුවක් ආවා. දැන් මෙතෙක් අහලා තිබුණේ දැන් පළවෙනි ධානයට වැඩියට පස්සේ ඒක තුලින් දෙවෙනි ධානයට යනවා, ඒ තුලින් තුන්වෙනි ධානයට යනවා එහෙම කියලා. දැන් මෙතන අදිස්ථාන කරනවානේ මුල එක නැති වේවා කියලා. එතකොට දෙවෙනි ධානයට යනවා නම් උදාහරණයක් විදිහට පළවෙනි එකේ ඉඳලා දෙවෙනි එකට යනවා නම් ඒකෙන් අනිකට යනවා කියලා එකක් නැහැ ඒ කියන විදිහ. එහෙමද ස්වාමීනි? ඒකින් අරකට තමයි යන්නේ. ඒ කියන්නේ ප්‍රථම ධ්‍යානෙ ප්‍රථම ලබන්න ධ්‍යානෙ දෙවෙනි තිබුණොත් කාටවත් ဒုတိ ධ්‍යානෙ ලබන්න බෑ මහත්තයා. අන්න ඒකයි. ඒක හරි. ඒකේ බැරිද? එතන හැබැයි අර අදිස්ථානයක් කරනවානේ මේ කාලය තුල මට ප්‍රථම ධානයෙන් නොපැමිණේවා කියලා. එතකොටනේ ඒක දෙවෙනි ධානයට යනවා කියලා කිව්වේ. එතන ඒක තමයි වඩන ක්‍රමයේ මහත්තයා. ඒ කියන්නේ ප්‍රථම ධානයේ වඩාගෙන පංචවසියෙන් Tamanට කැමති විදිහට පුරුදු කරගෙන ඒ තුලින් තමයි යන්න ඕනේ. හරි. එහෙම නැතුව යන්න බෑ. ඒකේ අතිදක්ෂෙක් වුණාට පස්සේ. ඔව්. අපි අහඳුරු මොකක් හරි කියන්න හැදුවද? නෑ මම කිව්වෙත් ඒ කියන්නේ ප්‍රථම ධ්‍යානෙ නොලබා කෙනෙකුට දෙවෙනි ධ්‍යානෙ ලබන්න බෑ. ඉතින් ඒ වශීතාවය ඇති කරගන්න නැතුව නේද? ඔව්. ඒක තමයි. ප්‍රථම ධ්‍යානෙ නොලබා ဒုတိ ධ්‍යානෙ ලබන්න බෑ. ඒ කියන්නේ මේකේ අර තුලින් තමයි ලබන්න ඕනේ. භාවිතයෙන් මේකේ දක්ෂයෙක් වුණාම තමයි Tamanට කැමති ධ්‍යානයකට සමවදින්න පුළුවන් වෙන්නේ නේද? පුළුවන් වෙන්නේ. ඔව්. එහෙම තමයි ඉතින් එතනින් එහාට යන්න ඕනේ. අම්දුරේ මේ කසින 10න් එකක් විතර ටිකටම වඩන්න ඕනද? දෙකක් තුනක් කරන එක එහෙම හොඳ නෑ නේද? එතකොට අපිට අපේ මේ පරමාර්ථයට ය아가න්න බැරි වෙනවනේ. එහෙමයි. අපි පරමාර්ථයට දැන් අපි එකක් තෝරාගෙන ඒ තුලින් ගොඩක් උත්සාහ කරන්න. බැරුව ගියොත් වෙන එකක් ගන්නට අපි අර සාමාන්‍ය නිකන් අත්දැකීමක් ලබන්න ඕන නම් ඔක්කොම හදාගෙන කළාට කමක් නැහැ. නමුත් ඉතින් එකක් අරමුණු කරගෙන ඒ එක තුලින් ඔක්කොම ටික වඩාගෙන ඊට පස්සේ අනික් ඒවා තුලිනුත් වඩා ගන්න පහසුවෙන් පුළුවන් වෙනවා. හොඳයි. දැන් මේ එක කසිනයක් වලින් වැඩෙන ගුණාංගවල වෙනසක් එනවද ස්වාමීන් වහන්සේ? නැත්නම් එකම දේද අන්තිමට? බොහොම හරි මහත්තයා. හොඳම ප්‍රශ්නයක් ඇහුවේ මට අමතක වෙලා යන්න ගිය එකක්. අපි දන්නවා නේද බුදුහාමුදුරන් වහන්සේ කාටවත් කරන්න බැරි ප්‍රාතිහාර්යයක් පානවා. මොකද්ද? යමක මහා ප්‍රාතිහාර්ය. මේ යමා මහා ප්‍රාතිහාර්ය පාන්නේ කොහොමද? බුදුහාමුදුරන් වහන්සේ මේ තේජෝ කසිනියෙන් උපදවා ගත්ත මේ පංචම ධානයට සමවදිනවා. සමවැදලා උන්වහන්සේ අදිෂ්ඨාන කරනවා මොකද්ද?
මේ ශරීරයෙන් ඒ අධිෂ්ඨාන කරන්නේ ඒ තැන් වලින් ගින්නි ගින්දර පිට වෙන්නයි කියලා. ඊළඟට බුදුහාමුදුරන් වහන්සේ ආපෝ කසින ධානයට සමවැදිලා අධිෂ්ඨාන කරනවා වතුර පිට වෙන්නයි කියලා. දැන් එතකොට වතුර පිට වෙනවා. ඉතින් බුදුහාමුදුරන් වහන්සේට පුළුවන් මේ කසින දෙකට මේ සමාපත්තීන් දෙකට ඊටා වේගයෙන් සමවදින්න. ඒ නිසා බුදුහාමුදුරන් වහන්සේ මේක කරන්නේ අවස්ථා දෙකකදී. නමුත් බලාගෙන ඉන්න අපට පේන්නේ කොහොමද එකවරම සිද්ධ වෙනවා වගේ කියලා. එහෙමනම් හිතන්න අපි ඇහැට යමක් චලනය වෙන්නවා පේන්න නම් තප්පරයෙන් 60කට වඩා වැඩි වේගයකින් ඒක තිරයක් මතට පතිත වෙන්න ඕනේ නේද? එහෙම නේද අපි ඉගෙන ගත්තේ? තප්පරයට 61කට වඩා වැඩි කාලයකදී නැත්තම් ඇත්තටම රූපවාහිනියේ පින්තූරයක් නැහැනේ තිතක්නේ තියෙන්නේ. ඒ තිත වේගයෙන් තිරේ කරා ගමන් කරනකොට තමයි අපට පින්තූර ටික පේන්නේ. එහෙමනේ නේද? ඒ වගේ අපි චිත්‍රපටියකත් චලනය වෙන රූපයක් නැහැ. අපි අරගත්තොත් එහෙම අර ඒකේ අර මේ පෙන්නන මෙව්වා ටික ෆිල්ම් රෝල් වල නේද? ඒවැයි තියෙන්නේ දැන් අතක් උස්සන එකක් අපට අත මෙහෙම උස්සගෙන යනවා පේනවනේ. නමුත් අර වැය තියෙන්නේ අත මෙතන තියෙනවා මෙතන තියෙනවා මෙතන තියෙනවා කොහොම තැන් ටිකක් තියෙන්නේ 24ක්. ඔව්. එතකොට ඒක වේගයෙන් තිරේ මතට වැටෙනකොට අපිට පේනවා මොකද්ද? චලනය වෙනවා. ඒ වගේ බුදුහාමුදුරන් වහන්සේට අර ඊතා වේගයකින් අර ධානවලට සමවැදලා අධිෂ්ඨාන කරන්න පුළුවන්. ඒ නිසා මොකද වෙන්නේ? ගින්දරයි ජලයයි එකවර පිට වෙනවා අපට පේනවා. ඒක වෙන යම් කිසි කෙනෙකුට කරන්න බැරි දෙයක්. කරන්න බැරි දෙයක්. ඒ නිසා ඒ යම මහ පෙළහර ඒ විශේෂත්වය දැන් තේරෙනවනේ විශේෂත්වය නේද? යම් කෙනෙක් පඨවි කසිනේ වඩලා තියෙනවා නම් එයා ඒකෙන් දැන් මෙතනින් මේ කසින වඩලා මේ තැනට ගිහිල්ලා චුට්ටක් ඉස්සරහට යන්න ඕනේ මහත්තයා ඔය මහත්තයලා කියන තැනට එන්න. විශේෂ ආනිසංස වලත් එන්න මොකද අභිඥා උපදව ගන්නත් පුළුවන් වෙනවනේ. පංච අභිඥාදී උපදව ගන්න ඕනේ. අපි අභිඥා ගැන කතා කරමු. මේ ඊට පස්සේ දැන් ඔන්න හිතන්නකෝ යම් කෙනෙක් පඨවි කසින වඩලා තියෙන කෙනෙක් කියලා එයාට පුළුවන් මේ පංචම ධානයේ තුලින් අහස පොළවක් කරගන්න. අපි කියන්නේ අහසේ සක්මන් කළා කියලා. ඒ කියන්නේ අහස පොළවක් කරගන්නවා. එතකොට උඩින් යන ඍෂිවරු අහස පොළවක් කරගෙන යන අයද නැහැ. අහසේ සක්මන් කරනකොට හිම පුළුවන් වෙනවා. ඒක වෙනම එකක්. එක ඒවට තියෙන්නේ නේද? ඉතින් දැන් වතුර මතින් ඇවිදිනවා කියලා කියන්නේ එයාට පුළුවන් වතුර පොළවක් කරගන්න. වතුර පොළවක් කරගෙන වතුර උඩින් ඇවිදිනවා. එතකොට වතුර යටට යන්නේ නැහැ. යම් කෙනෙකුට පොළව වතුරක් කරගන්න පුළුවන් වුණොත් එයාට මොකද පුළුවන් වෙන්නේ? එයාට වතුර වෙන්න පුළුවන්. දැන් අපි පොළව වතුරක් කරගන්නවා. ඉතින් වතුර උඩින් යනවා. වතුර කිමිදෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ පොළවේ කිමිදෙන්න පුළුවන්. පොළවේ කිමිදෙන්න. පොළවේ කිමිදෙන්න පුළුවන්. වතුරට බහැපුවාම අපි වතුරේ කිමිදෙනවනේ යටට යනවනේ. එහෙම වෙන්නේ වතුර පට විකසනීය තුලින් පොළවක් කරගත්තාම. පොළව වතුරක් කරගත්තාම පොළව තුල කිමිදෙන්න පුළුවන්. අපි අර කියන්නේ ඊරහඳ අත ගෑවා කියලා කියන්නේ නේද? ඒ තේජෝ ආපෝ කසින තුලින් ලබාගත්තු බල. එතකොට මේ එක එක ඉවයි
ඒ විශේෂ ආනිසංස තියෙනවා. එහෙම ඉඳලා දැන් මහත්යලා ඕවත් උපදවගෙන මේ පංචම ධානයත් උපදවගෙන අභිඥාත් උපදවගෙන මහත්යලට පුළුවන් මේ මෙත්තා විහාරේ මොනවද වෙන්නේ කියලා බලන්න. නැත්තම් මෙහි ඉඳලා අනුරාධපුරේ දැන් රුවන්වැලි සෑය ළඟ මොකද වෙන්නේ කියලා එතන දකින්න පුළුවන් වෙනවා. නේද මේ කසිනවල විශේෂ ආනිසංස ඒවා. අනික සමත ඒවට වඩා දුර තියෙන දේවල් දකින්න පුළුවන් වෙනවා. පහසුවෙන්. ඒ මොකද අපි කසින මණ්ඩල එහෙම මම කිව්වේ පුරුදු කරනකොට ළඟට එන්න දුරට යන්න ඒවා පුරුදු කරනවා කියලා. එහෙම කරනකොට විශාල වෙන්න පුංචි වෙන්න එහෙම අදිෂ්ඨාන කරනකොට ඒක එහෙම වෙනවා. ඉතින් සමහර වෙලාවට ඒක මේ උග්ඝහ නිමිත්ත ලබාගත්තු තැනැත්තාටත් ඒ தത്വයට එනකන් කරගන්න ඕන. එතකොට තමයි මේ පටිභාග නිමිති වලට පැමිණෙන්නේ. වඩනකොට. එතකොට මේ විදිහට මේ ධ්‍යාන වලක් තියෙනවා විශේෂ ආනිසංස. දැන් මේ ධ්‍යාන උපදවාගත්තු පුච්චලයාට පුළුවන් තියෙනවා පංච අභිඥා උපදවා ගන්නට. අපි පංච අභිඥා ඒ කියන්නේ මොකද්ද? අභිඥා පහක්. අභිඥා හයට කියන්නේ මොකද්ද? ඡද්දවිඤ්ඤා. ඔව් ඡද්දවිඤ්ඤා, චලවිඤ්ඤා. මේ ඒකනේ අර සමහර වෙලාවට ජයපිරිත කියාගෙන යනකොට සමහර වෙලාවට එන්නේ ජල විඤ්ඤානුභාවේන කියනවා වගේත් ඇහෙනවා. චල විඤ්ඤානුභාවේන කියන එක කියන්නේ 6නේ. සිහාඳුරු ඒවා හොඳට දන්නවා අපට වැඩිය. නේද? එතකොට 6. අභිඥා 6ක් තියෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා ඉන්න කාලෙදී. එහෙම නැති කාලවල තියෙන්නේ පංච අභිඥා. අපි කියන්නේ පංච අභිඥා අෂ්ට සමාපatti උපදවා ගත්තයි කියලා. මෙහෙමනේ කියන්නේ අෂ්ට සමාපatti පංච අභිඥා ඊළඟට කියන්නේ මොකද්ද? සිව්පිලිසිඹියා. ඒ තුන. සිව්පිලිසිඹියා. එතකොට මේ අභිඥා ටික පංච අභිඥා. පංච අභිඥා අපි පංච අභිඥා කතා කරන්න අපට වෙලාව තියෙයි නේද? වෙලාව නැති වාගේ නේද? මම නම් ටික විතරක් මතක් කරන්නම්. අපි අනිත් දවසේ කතා කරමු ඉද්ධිවිද ඥානය. ඉද්ධිවිද ඥානය, පරචිත්ත විඥාන ඥානය එකත් අභිඥාවක්. පුබ්බේ නිවාසා නුස්සති ඥානය. පුබ්බේ නිවාසා නුස්සති ඥානය. අපි ඕක පාලියෙන් එහෙම කියනවා. සංස්කෘත වලින් කියනකොට කොහොමද? పూర్වේ නිවාසානුස්මෘති ඥානය. එහෙම නේද අපිට සාමාන්‍යයෙන් ඇහිලා පුරුදු. පුබ්බේ නිවාසානුස්සති ඥානය. පෙරවිසූ කඳපිලිවෙල දන්නා නුවණ. ඊළඟ එක දිබ්බ චක්ඛු ඥානය. ඊළඟ එක දිබ්බ සෝත. දිබ්බ චක්ඛු ඥානය ගැන කියනකොට කියනවා චුතූප ඥානය, චුතූපපාද ඥානය කියලා. එතකොට ඕවට කියනවා මොනවද? පංච අභිඥා කියලා. ඉතින් අපිට
මේකේ තව මේ අපි මේ කමටහන් ටික අරගෙන මේකෙන් මේ වඩන්න පුළුවන් ටික ඔක්කොම කියලා ඊට පස්සේ අනිත් කමටහන් ටික විතරක් කියලා දීගෙන ගියාම පහසුයි නේද? හාමුදුරනේ ඔතන අර මම අහලා තියෙනවා නිකන් උපචාර භාවනාව උපචාර සමාධිය කියන්නේ මොකක්ද? දැන් මම ඒක කිව්වා උපචාර සමාධිය කියලා කියන තැන අපි දැන් පටිභාග නිමිත්ත ලබා ගත්තනේ. එතන. ඔව් පටිභාග නිමිත්තෙන් පස්සේ තමයි උපචාර සමාධිය අපට ලැබෙන්නේ. පටිභාග නිමිත්ත තුලින් කියලා කියන්නේ පටිභාග නිමිත්ත උපදවාගෙන ඊට පස්සේ ඒක වඩාගෙන යනකොට තමයි උපචාර සමාධියට එන්නේ. උපචාර කියලා කියන්නේ උපචාර ළඟ හැසිරෙන. ඒ කියන්නේ අපි දැන් ගෙයි උපචාරයේ මිදුල. නේද? ගෙයි උපචාරයේ මිදුල. ඒ වගේ දැන් ගෙයි ළඟ මිදුලේ ඉන්නවා කියලා කියන්නේ ගේ ළඟ ඉන්නවා කියන එක. ඒ වගේ ධානයේ ළඟ ඉන්න එකට කියනවා උපචාර සමාධිය කියලා. එතකොට හාමුදුරනේ ඔය මේ අර්පණා සමාධියයි ආවර්ජන සමාධියයි තියයි කියන්නේ එකක්ද? ආවර්ජන සමාධිය කියලා එකක් නැහැ. නෑ ආවර්ජන සිත. ආවර්ජන සිත කියලා කිව්වා ආවර්ජන වසිය කියලා කිව්වා. දැන් අර්පණා කියලා කියන්නේ ධාන සිතට. ධානවලට. ප්‍රථම ධානයේට. ඔව් ප්‍රථම ධාන, ဒုတိ ය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන ඔක්කොටම කියනවා අර්පණා කියලා. ඒකයි සමත භාවනාවේ කොටස් දෙක කියන්නේ උපචාර අර්පණා කියලා. උපචාර කියලා කියන්නේ සමාධියට කිට්ටු අවස්ථාව, අර්පණා කියලා කියන්නේ ඒ සමාධිය ධානය ලැබපු අවස්ථාව. ධර්මයේ ධාන කියන එකට අර්ථකථන දෙකක් තියෙනවා. මෙතන අපට තියෙන අර්ථකථනය තමයි නීවරණ ධර්මයන් දවන තවන හේයින් ධාන කියලා කියනවා. නේද? නීවරණ ධර්ම දවන තවන හේයින් ධාන කියලා කියනවා. ඒක තමයි මෙතන අර්ථය ගන්නෙ. නමුත් තවත් අර්ථයක් තියෙනවා අරමුණ ලංකොට බැලීම කියන අර්ථයක්. එතකොට මේ ධාන අංග වෙනස් වෙනවා. නේද? අපි ඒවා ඉස්සරහට අභිධර්මයේ කතා කරන්න තියෙන දේවල් මම මේ නිකන් මතක් කළේ. දැන් අපිට මෙතන තියෙන්නේ ධාන කියලා කියන්නේ මොකක්ද? නීවරණ ධර්මය දවන තවන හේයින් ධාන කියලා කියනවා. ඒ ධාන ටික තමයි මේ ප්‍රථම ධාන, ဒုတိ ය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන, පංචම ධාන කියන්නේ. ධානාංග තමයි ඒකේ විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියලා කියන්නේ. හරි නේද? එහෙමනම් අපි අදට අපි අවසන් කරමු. අපිට තව මේක ගැන ගොඩාක් කතා කරන්න තියෙනවා. මේ අපි මොකද අපි මේ අපේ හාමුදුරන් වහන්සේ අහපු ප්‍රශ්නෙට උත්තර අනාගතයේ අපි කතා කරනවා. දැන් මේ ටික මේ කතා කළේ කසින 10 සරලව කතා කළා. ඒ කසින 10 පංචම ධානයේට යනකම් වඩා ගන්න ආකාරයත් ඒ තුලින් ලබා ගන්න පුළුවන් දේවලුත් තමයි අද අපි කතා කළේ. අපි ඊළඟට දස අසුබ, දස අනුස්සති ඒ භාවනා ක්‍රම 30ම කතා කරන්න තියෙනවා. ඉතින් 30ම කතා කරන්න තියෙනවා. ඉතින් අපි මොකද මේ ධාන සිතක් නැත්නම් මේ රූපාවචර සිතක් උපදවගන්නේ කොහොමද? නේද? දැන් ඔන්න අපට මේවට තියෙනවා වචන ගොඩක්. රූපාවචර සිත් කියලා කියනවා. නේද? අර්පණා සිත් කියලා කියනවා. ධාන සිත් කියලා කියනවා. නේද? මේ ඔක්කොගේම හඳුන්වන්න හදන්නේ එකම කරුණ.
තම කරුණ. හොඳයි. එහෙමනම් අපි අදට අවසන් කරමු. අපි හමුදුරනේ ඔව් අම්මා ඔව්. ප්‍රශ්නයක් අහන්න වෙලාව තියනවාද? ඔව් අහන්න. ප්‍රශ්න දෙකක් විතර තියෙනවා හමුදුරනේ. එකක් තමයි දැන් අපි කසින භාවනාව වඩනකොට අපි හිතන්නකෝ දැන් පීත හරි ඒ වගේ මොකක් හරි ගැන මෙනෙහි කරනවා කියලා ඒ 10න් එකක් ගැන. එතකොට අපේ හිත අපිව රවට්ටන්න පුළුවන් අවස්ථාවක් එන්න පුළුවන්. දැන් අපි මේක හිතනවා ඊට පස්සේ අපි ඇස් වහගෙන හිතනවා. නමුත් අපි අර ඒක දකින්නවා නෙමෙයි. නමුත් අපේ හිත ඒක අපිට පෙන්නනවා වගේ දෙයක් වෙන්න පුළුවන්. අපි ඉමේජින් කරනවා කියන එක වගේ හම්දුරනේ. ඒ කියලා කියන්නේ ඔය කියන්න හදන්නේ උග්ඝහ නිමිත්ත ගන්න එක තැනකටද? ඒක නම් මට හරියට දන්නේ නැහැ හම්දුරනේ. දැන් අපි දැන් නිල් පාට සර්කල් එකක් හිතනවා කියලා හිතමු. එතකොට ඒ හිතලා අපි S2 වහන. ඒ දෙක දිගට මේ ගැන හිතලා S2 වහ ගන්නවා. නමුත් අපිට ඒක පෙනෙනවා නෙමෙයි. අපි හිතනවා අපිට පෙනෙනවා කියලා. නෑ ඇත්තටම පෙනෙන්න ඕනේ. ඔය ඒක තමයි හම්දුරනේ. අපිට එහෙම අපේ මනස අපිව ට්‍රික් කරොතින් අපි කොහොමද ඒක එතනින් ගැලවෙන්නේ කියන එක මට ප්‍රශ්නයක් තිබ්බේ. නෑ අපි දැන් ඒක මනස එහෙම කළොත් ඒක නැති වෙලා යනවනේ. දැන් උග්ඝහ නිමිත්ත ආපුවාම උග්ඝහ නිමිත්ත නැති වෙන්නේ නැහැ. අපි හිතපුවාම අපට නැවත ඇස් දෙක පියාගෙන ඒක අදිෂ්ඨාන කරපුවාම මේ නිමිත්ත පහළ වෙන්නයි කියලා එතකොට අපට ඒ පාට පේනවා. ඒක මනසින් අපි එතනට තියාගත්තම ඒක ප්‍රශ්නයක් නෙමෙයි නේ හම්දුරනේ. නෙමෙයි. නැත්නම් මට හිතන්නේ නිකන් අපි ඒක ඉමේජින් කරගන්න පුළුවන් එතන නැති වුණත් අපි එතන තියනවා කියලා. ඒ කියන්නේ අර හැංගීම කියන එක. ඔව්. දැන් හිතන්නකෝ අපි ඔළුව උඩ බරක් තියාගෙන යනවා. තියාගෙන ගිහිල්ලා ඒ බර පැත්තකින් තියෙනවා. ටිකක් වෙලා යනකම් අපට තේරෙනවනේ ඔළුවේ නිකන් ඒක තියනවා කියලා නේද? ඔව් එහෙමයි හම්දුරනේ. නම් මම හිතුවේ. ඒක හැංගීම කියලා අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. එහෙම නෙවෙයි. අරක ඇත්තටම පේන්න ඕනේ. එහෙමයි හම්දුරනේ. එතෙන්ට එනකම් අපි පුරුදු කරගන්න ඕනේ. එතකොට sorry අර ඉස්සලා කීප කෙනා ප්‍රශ්නයක් තිබුණා. තව එකක් වෙනවා හම්දුරනේ. මට ධානයේ කියන එක ගැනත් පොඩි ප්‍රශ්නයක් තිබ්බා. දැන් හම්දුරුව ඒක පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරා නිවර්ණ ධර්ම දවන තත්වයට පත්වෙන එක කියන එක. එතකොට හම්දුරනේ ඒක අපි කොහොමද ඒක තේරුම් ගන්නේ නිකන් සරල ලෙස? සරල ලෙස තේරුම් ගන්නවා කියලා කියන්නේ? ඒ කියන්නේ හම්දුරනේ නිවර්ණ ධර්ම දවන තත්වයට පත්වෙන එක කියලා හම්දුරෝ එක්ස්ප්ලেইন කරානේ. අපි නිවර්ණ ධර්ම දවනවා කියන්නේ ඒතකොට අපිට ධානයක් ලබනකොට ලබනවා නම් දැනෙන දේ මොකක්ද කියන එක. සම්පූර්ණ නීවරණ ධර්මයන්ගෙන් තොරයි අපට අර ධාන අංග තමයි ගොඩක් ඉස්මතුව තියෙන්නේ. විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා. ඒ දෙක. ඒව තමයි ඉස්මතු වෙන්නේ. කියන්නේ අපේ සිත වෙන අරමුණු වලට යන්නේ ඒකග්ගතාවෙන් යුක්තයි. මේ සුඛය තියෙනවා, සැපේ තියෙනවා, ප්‍රීතිය තියෙනවා. ඒ වගේම අරමුණ තුලම රැඳෙනවා. ඒ තුලටම යොමු වෙනවා. ඒව තියාගන්න පුළුවන් වෙනවා. බොහොම ස්තුතියි හම්දුරනේ. තවත් ප්‍රශ්නයක් ඇහුවා නේද? ස්වාමීන් වහන්සේ මේ දැන් අපි දැන් උග්ඝහ නිමිත්තෙන් පස්සේ දැන් අපි ඕක වශී කරගන්නවා හිතන වෙලාවට ඒ මේ නිමිත්ත එනවා. ඒ වගේ වුණාම සම්මත ලෝකයට ඒකෙන් කරදරයක් වෙන්නේ නැත්ද ස්වාමීන් වහන්සේ ඊට පස්සේ? සම්මත ලෝකයේ හිඳගෙන නම් බෑ. මොකද සම්මත ලෝකයේ තුල මේක පවත්වන්න බැරි වෙන්න හේතුව අපට සම්මත ලෝකේ නිරන්තරයෙන්ම නීවරණ ගෙනත්ලා දෙනවා. නේද? එතකොට සම්මත ලෝකයෙන් ටිකක් හෝ අපි ඈත් වෙන්න ඕනේ. විශේෂයෙන් මොකෙන්ද අද ඈත් වෙන්න වෙන්නේ? ටීවී එකේ. ටීවී වලින් ෆෝන් එකේ. නේද? ෆෝන් එක තමයි අපට ගොඩක් කරදර කරන්නේ. ඒක ටිකක් එකකින් ඈත් වෙලා ඒකයි අපි අර කාල නියමයන් ඇති කරගන්නේ.
මේ කාලය තුල අපිට මේක මෙහෙම කරන්න ලැබේවා කියලා. අපි මෙහි වැඩසටහන් කරනකොට මෙහි මාස දෙකකට සැරයක් අපි මේ සමත නෙමේ විශේෂයෙන් වඩන්නේ විදර්ශනානේ දවස් 3ක් භාවනා කරනවා. ඉතින් මං නිරන්තරයෙන්ම කියන්නේ ෆෝන් එකෙන් අයින් වෙන්න කියලා. ෆෝන් එක අපේ සිත විසිරවනවා. දැන් ෆෝන් එක තියාගෙන කොහේ හරි ඉන්නකොට ගෙදර ඔක්කොම කට්ටිය ළඟ ඉන්නවා වගේ නෙමෙයිද කියලා හිතන්නකෝ. පින්තූරේ බලාගෙන කතා කරන්න පුළුවන් නේ අපිට. නේද? මත ළඟ. ළඟම ඉන්නේ. කොහේ හිටියත් ළඟම ඉන්නේ. අර මම අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ දැන් ඔය භාවනා මධ්‍යස්ථාන ඒ වගේ ඒ දවස් 10 වගේ රිට්‍රීට් වලට යනකොට ෆෝන් එක ගන්නවා ඇත්තට මෙතෙන්දි. ගන්නවා මහත්තයා දැන් මගේ ගම්පහ භාවනා මධ්‍යස්ථානයේ යන්නේ තියෙන්නේ. අපි ෆෝන් පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. ෆෝන් අන්තිම යන දවසේ අන්තිම දවසේ දෙනවා. දෙන්න ඕනේ. අප්පා මහත්තයා හරි වැඩ අපේ අය කරන්නේ. විශේෂයෙන් අපේ ලංකාවේ මේ වයසක අම්මලා ඔක්කොම ළඟ ෆෝන් තියෙනවානේ. අපි හිතන්නේ මේ අවුරුදු 60 70 තියෙන අය අතේ ෆෝන් තියෙනවා කියලා. අපි ඉතින් ඒක අහන්නෙත් නැතුව ඉන්නවා. ටික දවසක් යනකොට තමයි අහුවෙන්නේ හොරෙන් කතා කරනකොට. මේ වයසක අම්මලා ඔක්කොම වාගේ ෆෝන් තියෙනවා. හිතා ගන්න බෑ අපට. ඉතින් ඒ වෙලාවේ අපි මේ ෆෝන් එක බාර දෙන්නයි කියනවා. ෆෝන් තියාගන්න දෙන්නේ නැහැ. අනිත් දවසේ මේ ඔක්කොම බාර දෙන්න කියලා කියනවා. ඒ අර ප්ලාස්ටික් බෑග් එක දාලා නම ගහලා වෙන් කරලා තියෙනවා ඔෆිස් එක කාමරයක කොහේ හරි අන්තිම යන දවසේ යනකොට දෙනවා. ඔව් නෑ අපි එහෙම දැන් අපට එහෙම අපේ මධ්‍යස්ථානයේ ඇත්තටම ගම්පහ ඉදිකොල්ලේ භාවනා මධ්‍යස්ථානයේ එහෙම මේ කාර්යාලයක් එහෙම නෑ. අපිම තමයි ඉතින් මේ කරන්න ඉන්න අයම තමයි බලා ගන්න අපේ ගැහණු පැත්තට බලා ගන්න අම්මලා ඉන්නවා, පිරිමි අය බලා ගන්න ඉන්නවා. ඉතින් අපි විශ්වාසයේ පදනම් කරගෙන යන්නේ අට සිල් දස සිල් සමාදන් කරවගෙන. ඉතින් සමහර වෙලාවට දස සිල් අරගෙනත් මුදල් තියාගෙන ඉන්නවා. ඒක අයින් කරන්නේ. ඉතින් එහෙම මේ නායකයන්ගේ මේක හරියද දන්නේ නායකයන් නිවැරදි කරන්න පුළුවන් නම් දැන් ගෙදර දොරක ඉන්න කෙනෙක් හරි කාර්ය බහුල වෙලා හිටපු කෙනෙකුට හරි ඔය අවශ්‍ය කරන පරිසරය ගොඩනගා ගන්න පුළුවන් නම් කොහොම හරි නේද ගෙදර ඉඳගෙන හරි ඇත්තටම පුළුවන් ගෙදර ඉඳන් මේකයි එකකින් අදහස් කරන්නේ කාටවත් කරන්න බෑ කියලා ඒක නේද බෑ කියලා එහෙම බෑ කියලා එකක් නෑ ඇත්තටම පුළුවන් අපට පුළුවන් නම් දැන් හිතනවා නම් අපි මේ කාලය තුලදී ෆෝන් එක පරිහරණය කරන්නේ නෑ කියලා සමහර වෙලාවට ෆෝන් එකේ අවශ්‍යම පණිවිඩයක් එන්න තියෙනවා නම් ඒ පණිවිඩය අරගෙන තරහ ගන්න නැතුව ඇලෙන්නේ නැතුව අයින් වෙන්න පුළුවන් නේද? ඒ මොකද භාවනා කරන කාලය තුලදී අර කටාඬවල් කියන ඒවා හැම හරිම කරදරයක් වෙනවා. පලිබෝධ. ඔව්. නායකයන් ඒවා ඉතින් අර ප්‍රැක්ටිස් කරගෙන යනකොට ඒ අවශ්‍යතාවය තේරෙන ඕන කෙනෙකුට නේද? ඉතින් ඒවා අයින් කරන්න ඕන හැටි. අයින් කරන්න ඕන කියලා. ඔව්. ඒ මොකද ඒක කරගෙන යනකොට තමන්ට හොඳට තේරෙනවා තමන්ගේ හිත විසිරෙන හැටි. සංසුන් වෙලා තියෙන හිතක් විසිරීලා යන හැටි. එතකොට තමයි මේක අයින් කරගන්න ඕනේ කියලා තේරෙන්නේ. ඉතින් භාවනා කියලා දෙන අපට තේරෙනවා දැන් අද කළා හෙට වෙනකොට මෙයාගේ තියෙන්න ඕනේ ටික නැහැ. හිත ආයෙ විසිරීලා. එතකොට තමයි අපට හොයන්න වෙන්නේ මේ හොරෙන් ෆෝන් එකක් තියාගෙන දැන් අපි භාවනා මධ්‍යස්ථාන වල කියන්නේ රෑ 10ට නිදා ගන්නයි කියලානේ. ඉතින් මේ කියන්නේ අපි භාවනා කරන්නේ නැති වෙලාවෙ ගත්තා කියලා. අපි භාවනා කරන්නේ රෑ 10න් පස්සේ නිදාන්න තියෙන රෑ 10න් පස්සේ හොරෙන් කතා කරනවා. එතෙන්දිම සීලය කැඩිලා. එතෙන්දිම සීලය කැඩිලා ඉවරයි. සීලය කැඩිලා ඉතින් ඒ වගේ කරන දේවල් කෙලවරක් නැහැ. ඒ කියන්නේ අර භාවනා කරන්න කැමැත්තින් ආවට දරුවෝ ගැන තියෙන ආසාවන් මොනුපුරෝ ගැන තියෙන කැමැති මතක් වෙන අයින් වෙලා දවස් 3-4ක් ඉන්න ඕනේ බලන්න හිත දඟලන දැඟලිල්ල බලන්න. කොච්චර මේ හිත දඟලනවද කියලා. අපි දැන් මෙහෙම කිව්වට මේ අපේ හිත කොච්චර දඟලනවද කියලා. අර අම්මලා තාත්තලා සමහර පොඩි ළමයින්ට එහෙම ඉස්කෝලේ යනකොටත් ෆෝන් එකක් දෙනවා. ඒ වගේ දේවල් එමවත් දන්නේ නැහැ නේද?
ඔව් හස්යත් යන්නේදී අතරමං වුණා කියලා මේ කරදරයක් වුණා කියලා. ඒක තමයි මං මේ ඒකයි අපි නොහිතපු විදිහට අපේ ලංකාවේ වයසක අම්මලා අතේ ෆෝන් තියෙනවා. ඔක්කොම අය ගාව ෆෝන් තියෙනවා. මේ අවුරුදු 60 70 විතර වෙනකොට අනිවාර්ය ෆෝන් එකක් තියෙනවා අම්මලා ගාව. ඒක ආස්තර හෙත් ඔය භාවනාව කරනවා වගේ දවස් 3ක් අපිට මෙහෙත් කරන්න පුළුවන් වේද? පුළුවන් අපි යොදා ගමු. ඒක අනිවාර්යයෙන් ඔව් අපිට ඔව් ඒ වගේ කැපවීමක් කරන්න පුළුවන් නම් අපි දැන් සත්‍යන්තවල එහෙම නම් ඒ කාලේ කරා ඉතින් නේද මේ ඉස්සර කරානේ හඳුරන්නේ ඔව් මේ වාතාවරණයේ හැටියට දැන් මේ ටිකක් පහසු කිහිප වෙලා දෙනෙක් ඉතින් පොඩ්ඩක් ඔව් ඒක තමයි අපිට එහෙම කැමති අය ඉන්නවා නම් අපිට එහෙම ඕගනයිස් කරන්න පුළුවන් ඉතින් ඇත්තටම ඉතින් ඇත්තටම මේ අපි හඳුනේ මට මේ හියුස්ටන් වලට ඇවිදilla බලපුවාම තේරුණා මගේ ප්‍රධාන කාර්යභාරය භාවනා කියලා දෙන එකනේ. ඉතින් මං බලපුවාම මට තේරුණා මේගොල්ලෝ එකපාරට මෙහෙම භාවනාවට ගන්න බෑ. ඒ නිසා භාවනාවට ගන්න නම් ධර්මයේ කියලා දෙන්න ඕනේ කියලා තමයි අභිධර්ම ටික කරගෙන ගියේ. එහෙමයි. ඇත්තටම ඉතින් සතියකට පැය දෙක ගානේ සමහරලාට මේගොල්ලෝ ඕන වුණාම සෙන්සුරාදේ දවස් දෙකම කරන්නයි කිව්වා. එහෙම කළා වස් කාලේ ඉවර වෙනකොට මේගොල්ලන්ගෙම මේ ඉල්ලීමක් ආවා සතියක් අපි එක දිගට භාවනා කරමු කියලා. ඉතින් ඒ தത്വයට අපේ සිත ඇත්තටම ඉතින් මේ ටික අහගෙන යනකොට එහෙම වෙනවමනේ නේද? ඒක ධර්ම දැනගන්නකොට ඒක ආසාව ඇති වෙනවා නේද? ආසාව ඇති වෙනවනේ. ඔව්. දැන් අපි ඊට පස්සේ ලෝකෝත්තර සිත් වලට එනකන් කතා කරනවානේ. එතෙන්ට එනකොට ඉතින් අපට ඒ හැඟීම ඇති වෙනවා. මේ අවසරාන්තරනේ මට මේ අතරේදී ආපහු අපේ කසින මේකට මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක අපි ගෙදරදී කරනවා නම් දැන් මේ එකක් කසින මණ්ඩලයක් හදාන කරනවා නම් දවසකට කොච්චරක් වගේ අඩුම වශයෙන් කර යුතුද? ඒ වැඩිම වශයෙන් කරන එක ගැන ඉතින් වාදයක් නැහැ නේ. අඩුම වශයෙන් කරනවා. ඔව්. උත්සාහ කරන්න මේ පැය දෙකක්වත් කරන්න. දවසකට ඉච්චර යොදා ගන්න බැරි වෙයි ටික ටික කාලේ යොදා ගන්න ඉස්සෙල්ලා. දිගටද ස්වාමීන් වහන්සේ නැත්නම් උදේ හවස එහෙම පැය දෙක යොදාගත්තට කමන්නේ දැන් අපිට පුළුවන්කමක් තියෙනවා නම් ඇත්තටම එක වෙලාවෙ එක දිගට පැය දෙකක් යොදා ගන්න උදේ හවස යොදා ගන්නවට වැඩිය හොඳයි. එහෙයි. උදේට පැයයි හවස පැයයිට නැතුව අපිට පුළුවන්කමක් තියෙනවා නම් අපිට පුළුවන් උදේට පැයයි හවසට පැයයි නම් ඒක කරන්න දෙයක් නැහැ. නමුත් අපිට පුළුවන්කමක් තියෙනවා නම් එක වෙලාවකදීම පැය දෙකක් කරන්න ඒක ගොඩක් හොඳයි. අවසර අමුදුරනේ මං තේරුම් ගත්ත විදිය වැරදිද දන්නේ ආනාපාන සතියකින් ධාන්‍ය වලට යන්න බැරිද කියලාද පුළුවන්. තව අපි ආවේ නැහැ. ඒක තියෙන්නේ අනුස්සති භාවනාවේ. දස අනුස්සතිය වල 10 වෙනි එක තමයි ආනාපාන සතිය. තව අපි එතෙන්ට ආවේ නැහැ. තාම අපි යන්නේ මේ දස කසින දස අසුබ දස අනුස්සති ඊළඟට සතර බ්‍රහ්ම විහාර සතර ආරුප්ප එහෙමනේ තියෙන්නේ. අපි ඒ ටික ඔක්කොම කතා කරමු. මම ඒකයි අපි හාන්ද්‍රයන් වහන්සේගේ අර ප්‍රශ්නෙටත් උත්තර ඉදෑරියේ ඇත්තටම අනුස්සති 10න් කායගත සතියයි ආනාපාන සතියයි ඇරුණාම අනිත් ඒවායින් ධ්‍යාන උපදවන්න බෑ. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, ඡාගානුස්සති, සීලානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති එහෙම තියෙනවනේ අනුස්සති ටික. ඒ අනුස්සති වලින් අර දෙකෙන් විතරයි ධ්‍යාන වලට යන්න පුළුවන්. අනික අනුස්සති වලින් මේ ධ්‍යානයකට යන්න බෑ උපචාර විතරයි. නමුත් ඒවා වහා සිත තැම්පත් වෙන භාවනා හැටියට තමයි උගන්වන්නේ. ඉතින් අනුස්සති වලත් එහෙම තියෙනවා. මේවා උපකාරක භාවනා වෙන්න පුළුවන් නේද? ඔව්. එහෙනම් මම අතර ඉන්න හාන්දනේ අද යන්න තියෙනවා. හොඳයි නායකයන්දනේ. හාන්දනේ මං එනවා. හොඳයි මං එනවා. හොඳයි තේරෙනවා.
මේ අපි සුමංගල හාමුදුරු එහෙම වැඩලා ඉන්නේ හාන්දනේ. ඉතින් මේ අද තියෙනවා අපි නිදහස් උත්සවේ. නායකයන් දක්ෂිණී අම්මනේ කරන්නේ දක්ෂිණී අම්මනේ ටෙක්සාස් වල මේ කන්සල්ටවරිය නේද? හරි ඔව් ඒක නායකයන් නම් පරක් විදිහට මම නායකයන් අපි නතර කරමු. මම පාමාරට නතර කරන්න ඇති ඒකයි අපිට සාකච්ඡාව ගියා ගොඩක්. හොඳයි නායකයන් එන කෙටියෙන් අවසන් කරන්න එන. හොඳයි එහෙමනම් අපි මේ සිදු කරගත් උතුම් උදාර කුසල ශක්තිය දිවියෝ අනුමෝදන් වෙත්වා. දිවියෝ සැපවත් වේවා, සැපයන්ගෙන් සැපයන්ටපත් වේවා, නිවනින් සැනසෙත්වා කියලා පින්නෙමු. ඒ වගේම අපි මිය පරලොව ගිය ඥාතීනුත් පින් අනුමෝදන් වෙත්වා, සැපවත් වේවා, සැපයන්ගෙන් සැපයන්ටපත් වේවා, නිවනින් සැනසෙත්වා කියලා පින්නෙමු. ඒ වගේම අපි හැමතෙම සංසාරේ වාසය කරන තාක් කාලයක් සත්පුරුෂෝ කල්යාණ මිතුරන්ගේ මැසුර ලැබීවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපි හැම දිනාටම මේ ගෝර භයංකාර සංසාර දුකින් නිතරව ලබන උතුම් නිවන් සුවේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු. වෙනවා දීර්ඝාෂ ලැබේවා නායකයන්ගේ මේ කාලය අප වෙනුවෙන් කැපකිරීම පිළිබඳව කාලය ගන්න නැතුව නායකයන් වහන්සේටත් උතුම් ධර්මාභෝධයෙන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා එමයි තෙරුවන් සරණයි. මම මේ හාන්දනේ මෙහිට ඇවිදින්නම කරන්නේ ඔය බාහිර උවදුරු ටික නැති වෙන්න දානශාලාවට ඉන්නේ කට්ටිය හරිය ඉන්නකොට. හොඳයි නේද? හාන්දනේ